හරිලම සුබ දවසක් හැමෝටම. අද මෙහෙම වීඩියෝ එකකින් ගේන්න තීරණය කළේ අපිට ක්ලාස් එක කරන්න බැරි වුණා Zoom වලින්. ඒකින්ද අද YouTube වීඩියෝ එකක් විදිහට තමයි මේක ගේන්නේ. ඒකින්ද අද පාඩම අපි දැන් ගිය සතියේ එහෙම නැත්නම් කලින් දවසේ කතා කරේ වර්ගජ ශ්‍රිත ගැන. වර්ගජ ශ්‍රිත අපි ඉවර කළා. වර්ගජ ශ්‍රිත වල ප්‍රස්තාරයන්ද ඔයගලන්ට මම සමරියෙකුත් දුන්නා වර්ගජ ශ්‍රිත මේ දේවල් අනුව මේ සාධක අනුව වෙනස් වෙනවා කියලා. අද අපි ඒක ඔස්සේ කතා කරන්නේ වර්ගජ සමීකරණ ගැන. හරිද? එතකොට වර්ගජ සමීකරණ වල ගුණ, වර්ගජ සමීකරණ වල ස්වභාවය, වර්ගජ සමීකරණ කොහොමද ගොඩනගන්නේ? ඒ වගේ දේවල් තමයි අද අපි කතා කරන්නේ. හරිද? එතකොට අද වීඩියෝ එක බලලා ඕගොල්ලන්ට ගැටලු තියෙන තැන් හරියට අල්ලගෙන කියලා දෙන තියරි ඔස්සේ ටියුට් එක හදන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එක බලලා ඉවරලා මගෙන් ඕන වෙලාවක අහන්න. හරිද? එහෙනම් අද අපි කතා කරන්නේ වර්ගජ සමීකරණ ගැන. වර්ගජ සමීකරණ ගැන. හරිද? එතකොට ඕගලන්ට මම එදා කියලා දුන්නා fx කියලා ශ්‍රිතයක් ගත්තොත් මාත්‍රය දෙක වෙන ax වර්ග ධන bx ධන c. මේ වගේ එකකට කියනවා අපි වර්ගජ ශ්‍රිතයක් කියලා. වර්ගජ ශ්‍රිතයක් කියලා. මේක වර්ගජ සමීකරණයක් වෙන්න නම් ඔය fx කියන එක සමාන වෙන්න ඕනේ බිඳුවට. ඒ කියන්නේ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. මේ ආකාරයෙන් තිබ්බොත් අපි මේකට කියනවා වර්ගජ සමීකරණයක් කියලා. වර්ගජ සමීකරණයක් කියලා. එතකොට මාත්‍රය දෙක වෙන බහුපද ශ්‍රිතයක් බිඳුවට සමාන වුණාම ඒක අපිට හඳුන්වන්න පුළුවන් වර්ගජ සමීකරණයක් කියලා. එතකොට මේක තමයි වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය. වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය. කොහොමද? ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. එතකොට ඕගොල්ලන්ට ඉස්සරහට තියරි ටිකක් එනවා මේ පාඩමේ. එතකොට ඔය තියරි හැම එකම ගොඩනගෙන්නේ මෙන්න මේ සමීකරණය ඇසුරු කරගෙන. හරිද? මේ සමීකරණය ඇසුරු කරගෙන තමයි ඕගොල්ලන්ට ඉස්සරහට එන තියරි ටික ගොඩනගෙන්නේ. හරි? මේක නෝට් කරගන්න ඉක්මනට. අපි දැන් ඊළඟට බලමු කොහොමද වර්ගජ සමීකරණයක ස්වභාවය කියලා. හරිද? ඊට කලින් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. වර්ගජ සමීකරණයක තියෙනවා දැන් වර්ගජ සමීකරණයේ මාත්‍රය දෙකයිනේ. ඒ කියන්නේ x කියන එක අගයන් දෙකක් ඔස්සේ වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ x කියන එකට අගයන් දෙකක් තියෙන්න පුළුවන්, අගයන් නැති වෙන්නත් පුළුවන්, තනි අගයක් තියෙන්නත් පුළුවන්. හරිද? එතකොට x ට එන අගයන්ට අපි කියනවා මූල කියලා. එතකොට වර්ගජ සමීකරණයක මූල හොයන්නේ කොහොමද කියලා අපි බලමු. මාතෘකාවක් දාන්න පොඩියට වර්ගජ සමීකරණයක මූල සෙවීම. වර්ගජ සමීකරණයක මූල සෙවීම. දැන් මම කිව්වා මේකේ සියලු සමීකරණ ගොඩනගෙන්නේ මෙන්න මේ සාධාරණ වර්ගජ සමීකරණයට අනුව කියලා. වර්ගජ සමීකරණ ලිව්වා ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියලා. හරිද? මෙහෙම ලිව්වට පස්සේ මට ඕනේ දැන් x කියන එකට අගයන් දෙකක් ගන්න. හරිද? x ගේ අගයන් හොයාගන්න තමයි මට ඕනේ. එහෙනම් මම කරන්නේ මේක වර්ග පූර්ණය කරනවා. මේක වර්ග පූර්ණය කරනවා අර අපි කලින් ශ්‍රිතවලදී කළා වගේ. වෙනස තියෙන්නේ මේක සමාන වෙනවා බිඳුවට. හරිද? x වර්ගය ධන b බෙදීම ax ධන c බෙදීම a සමානයි බිඳුවයි. ඒකෙන් බෙදන්න පුළුවන්. මොකද a කියන එක අසමානයි බිඳුවයි මේකේ. a කියන එක අසමානයි බිඳුවයි කියන්නේ a කියන එක සමානයි බිඳුවනොත් මේක වර්ගජ සමීකරණයක් වෙන්නේ නැහැනේ. මොකද x වර්ගය කියන එකේ ඉස්සරහින් තියෙන සංගුණකය අනිවාර්යෙන් බිඳුවට අසමාන වෙන්න ඕනේ. මොකද වර්ගජ සමීකරණයක් වෙන්න නම් x වර්ගයේ පදයක් තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් මට මේක a අසමානයි බිඳුව නිසා මේක a කින් බෙදන්න පුළුවන්. එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් x වර්ගය ධන b බෙදීම ax ධන c බෙදීම a සමානයි බිඳුවයි. ඊට පස්සේ මේක වර්ග පූර්ණය කරනවා කියලා කිව්වේ. එහෙනම් මෙතන පූර්ණ වර්ගයේ ධන හොරින්න තව මොකක් හරි කොටසක් ලියා ගන්න ඕනේ. පූර්ණ වර්ගයේ ධන හොරින්න තව මොකක් හරි කොටසක්. එහෙනම් මෙතනින් එනවා x ධන b බෙදීම 2a වල සම්පූර්ණ වර්ගය
ඍණ b වර්ගය බෙදීම 4a ධන c බෙදීම a සමාන වෙනවා බිඳුවට. 4a වර්ග. එතකොට මෙතනින් එනවා x ධන b බෙදීම 2a ගේ සම්පූර්ණ වර්ගය ඍණ b වර්ගය ඍණ 4ac බෙදීම 4a වර්ග සමානයි බිඳුවයි. දැන් මට x ට උත්තරයක් ගන්න ඕනේ. x ට උත්තරයක් ගන්න ඕන නම් මේක ගෙනියන්න මේ පැත්තට. එතකොට මොකද වෙන්නේ? x ධන b බෙදීම 2a කියන එක සමාන වෙනවා b වර්ග ඍණ 4ac බෙදීම 4a වර්ගයට. මේකේ සම්පූර්ණ වර්ගය. එහෙනම් x ධන b බෙදීම 2a කියන එක සමාන වෙනවා b වර්ග ඍණ 4ac ගේ මූලය. මූලයක් ගන්න හින්දා මෙතන ධන හෝ ඍණ එකක් එන්න ඕනේ. බෙදීම 2a. බෙදීම 2a. එතකොට මෙතනින් මට ගන්න පුළුවන් මම මේ පැත්තේ ලියන්න නැහැ. මම උඩ ටික වකන්න. මෙතනින් ගන්න පුළුවන් x ධන b බෙදීම 2a. x ධන b බෙදීම 2a කියන එක සමාන වෙනවා ධන හෝ ඍණ නෑ මෙතනින් x ධන b බෙදීම 2a නෙමෙයි x කියන එක සමාන වෙනවා x කියන එක සමාන වෙනවා b බෙදීම 2a එහා පැත්තට ගෙනියන්න. ඍණ b බෙදීම 2a ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac b වර්ග ඍණ 4ac බෙදීම 2a. දැන් මෙතනින් එන්නේ ඔයගොල්ලෝ දන්න සමීකරණයක්. හරිද? මොකද්ද? වර්ගජ සමීකරණයක කොහොමද x හොයන්නේ සූත්‍රයට දාලා කියලා ඔයගොල්ලෝ හදන්නේ. සූත්‍රයට දාලා x දැන් හොයාගන්න විදිය. ඒක තමයි මේ අපි සාධනය කරන්න බෙන්නුවේ. එතකොට මෙතනින් x කියන එකට උත්තර දෙකක්. එහෙම නැත්නම් x කියන එකට මූල දෙකක් තියෙනවා කියලා ගත්තොත් x1 x2 කියලා. x1 කියන මූලය එනවා ඍණ b ධන b වර්ග ඍණ 4ac ගේ මූලය බෙදීම 2a කියලා. x2 කියන කෙනවා ඍණ b ඍණ b වර්ග ඍණ 4ac ගේ සම්පූර්ණ මූලය බෙදීම 2a කියලා. පැහැදිලිද? එහෙනම් වර්ගජ ශ්‍රිතයක් වර්ගජ සමීකරණයක් ගත්තොත් වර්ගජ සමීකරණයට මූල දෙකක් තියෙන්න පුළුවන්. ඒ දෙක ගන්න පුළුවන් විදිය තමයි මෙන්න මේ සූත්‍රය ඇසුරෙන් දාගන්න එක. එතකොට මේ විදියට දුන්නොත් ඕගොල්ලෝ කොහොමද හදන්න ඕනේ? ඒ කියන්නේ මේ විදියට අකුරු වලින් දුන්නොත් ඕගොල්ලෝ කරන්න ඕනේ එක්ක මේ සූත්‍රයට දාලා ගෙලින්ම හදන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ග පූර්ණය කරලා උත්තරයක් ගන්න පුළුවන්. හරිද? මේක නෝට් කරගන්න. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය කියලා. යටින් මාතෘකාව දාන්න. මූලවල ස්වභාවය. වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය. වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය. හරි. වර්ගජ සමීකරණයක මූලවල ස්වභාවය කිව්වහම වර්ගජ සමීකරණයක මූල කියන එක වෙනස් වෙන්නේ වර්ගජ සමීකරණයේ විවේචකය මත. හරිද? වර්ගජ සමීකරණයේ විවේචකය මත. එතකොට වර්ගජ ශ්‍රිතයක විවේචකය කියන එකම තමයි වර්ගජ සමීකරණයක විවේචකය වෙන්නේ. එතකොට ওই විවේචකය කියන එක මම ඩෙල්ටා x වලින් හඳුන්වන්නම්. b වර්ගය ඍණ 4ac ට සමාන වෙනවා. b වර්ගය ඍණ 4ac ට සමාන වෙනවා. ওই විවේචකය මත තමයි වර්ගජ සමීකරණයකත් මූල කියන එක වෙනස් වෙන්නේ. මම ඔයගලන්ට එදා කියලා දුන්නා වර්ගජ ශ්‍රිතයක වෙනස් වීම සිද්ධ වෙන්නේ විවේචකය අනුව කියලා. හරිද? එතකොට මේකේ අපි අවස්ථා තුනක් යටතේ කතා කරනවා. පළවෙනි අවස්ථාව තමයි විවේචකය. එහෙම නැත්නම් b වර්ගය ඍණ 4ac කියන එක විශාලයි බිඳුව කියන අවස්ථාව. හරිද? දෙවෙනි එක තමයි b වර්ගය ඍණ 4ac කියන එක සමානයි බිඳුව අවස්ථාව. තුන්වෙනි එක තමයි b වර්ගය ඍණ 4ac කියන එක කුඩායි බිඳුව අවස්ථාව. හරිද? ඔය අවස්ථා තුන යටතේ තමයි අපි
වර්ගජ සමීකරණයේ මූලවල ස්වභාවය කියන එක පැහැදිලි කරන්න හදන්නේ. හරිද? ඔන්න බලන්න. දැන් අපි අර කලින් උත්තරයක් ගත්තා මේ විදිහට. x කියන එකට උත්තරයක් ගත්තා. x කියන එක. එහෙම නැත්නම් වර්ගජ සමීකරණයක මූලය කියන එක. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණයේ මූලය දෙනවා කියලා කිව්වා. මෙන්න මේකෙන්. ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac ගේ සම්පූර්ණ මූලය බෙදීම 2a කියන එක. මේකෙන් දෙනවා කියලා කිව්වා x ගේ මූල 2. පැහැදිලිද? එතකොට මේකත් ඇසුරු කරගෙන තමයි අපි මෙතනට යන්න හදන්නේ. හරිද? දැන් බලන්න b වර්ග ඍණ 4ac විශාලයි බිඳුව කියන එක. b වර්ග ඍණ 4ac. නැත්නම් විවේචකය කියන එක දැන් ධන කරලා තියෙන්නේ. විවේචකය කියන එක ධන නම් මම මෙන්න මේවා අගයක් දාගන්නවා. b වර්ග ඍණ 4ac කියන එක සමාන කරගන්නවා k වර්ගයට. හරිද? b වර්ග ඍණ 4ac කියන එක මම සමාන කරගන්නවා මොකද? k වර්ගයට. k කියන්නේ මොකක් හරි නියතයක්. හරිද? k කියන්නේ මොකක් හරි නියතයක්. එතකොට k කියන එක වර්ග වුණාම පූර්ණ වර්ගයන්නේ. පූර්ණ වර්ගයක් නම් අනිවාර්යෙන් ඒක ධනයි. ඒක ධනයි කියලා ගන්න මෙතන b වර්ග ඍණ 4ac කියන එක විශාල බිඳුව අවස්ථාව යටතේ කතා කරන්න හින්දා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මෙන්න මේකට ආදේශ කරන්න. දැන් ඔතෙන්ට ආදේශ කළාම මොකද වෙන්නේ? x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac ට දාන්න ඕනේ k වර්ගය කියන එක. k වර්ගයේ මූලය. k වර්ගයේ මූලය. පැහැදිලිද? k වර්ගයේ මූලය දැම්මම බෙදීම මෙතනින් එනවා 2a. එහෙනම් හොඳට බලන්න. දැන් k වර්ගය කියන එක ධන උත්තරයනේ. k වර්ගය කියන එක ධන උත්තරයක්. එහෙනම් දැන් මෙතනින් උත්තර දෙකක් එනවා. එක උත්තරයක් එනවා x සමානයි ඍණ b ධන k බෙදීම 2a. තව උත්තරයක් එනවා x සමානයි ඍණ b ඍණ k බෙදීම 2a. එතකොට ඔයගොල්ලන්ට පේනවද? b වර්ගයේ ඍණ 4ac කියන එක බිඳුවට වඩා විශාල වුණාම, ඒ කියන්නේ විවේචකය කියන එක ධන වුණාම x ට එකිනෙක වෙනස් උත්තර දෙකක් එනවා. හරිද? හොඳට මතක තියාගන්න. එහෙනම් වර්ගජ සමීකරණයක විවේචකය ධන වුණාම මූල දෙකක් පවතිනවා. පැහැදිලිද? මූල දෙකක් පවතිනවා. මූල දෙකක් පවතිනකොට අපි කියනවා මූල තාත්වික වෙනවා කියලා. හරිද? මූල තාත්වික වෙනවා. ඒ වගේම එකිනෙක වෙනස් මූල දෙකක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? ඍණ b ධනකේ එකක්. අනිත් එක ඍණ b ඍණකේ. එහෙනම් එකිනෙක වෙනස් මූල දෙකක් තියෙනවා. එහෙනම් අපි මේ අවස්ථාවට කියනවා තාත්වික ප්‍රබින්න මූල දෙකක් පවතී කියලා. කොහොමද? තාත්වික මූලය. ඒ කියන්නේ මූල පවතිනවා. p වර්ග ඍණ 4ac විශාලයි බිඳුවට මූල දෙකක් පවතිනවා. ඒ වගේම ප්‍රබින්න මූල දෙකක්. එකිනෙක වෙනස් මූල දෙකක් තියෙනවා. හරිද? එකිනෙක වෙනස් මූල දෙකක් තියෙනවා. මේ අවස්ථාව යටතේ තමයි පැහැදිලි කරන්නේ. මම මේකෙන් පොඩ්ඩක් යන්නම් අර එදා කියලා දුන්න ශ්‍රිත පාඩමටත්. හරිද? දැන් ශ්‍රිත පාඩමේ මම ඔයගලන්ට එදා කළා නේද? a විශාලයි බිඳුව, a කුඩායි බිඳුව ඔය අවස්ථා දෙකේ යටතේ b වර්ගයේ ඍණ 4ac කියන එක විශාලයි බිඳුව නම් ප්‍රස්ථාරය තියෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා. ප්‍රස්ථාරය කොහොමද තියෙන්නේ? මෙන්න මේ ආකාරයට කියලා. මේ තියෙන්නේ a විශාලයි බිඳුව, මේ තියෙන්නේ a කුඩායි බිඳුව. හරිද? මේ තියෙන්නේ a විශාලයි බිඳුව, අවමයක් තියෙනවා. මේ තියෙන්නේ a කුඩායි බිඳුව. එතකොට ඔයගොල්ලෝ බලන්න දැන් මේ ওই තාත්වික මූල දෙක කියන්නේ මොකද්ද මේක? තාත්වික මූල දෙක කියන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන x අක්ෂය ගමන, මෙන්න මෙතන x අක්ෂය ගමන. මූලයක් කියන්නේ හැමතිස්සෙම එතකොට ඔයගොල්ලෝ තීරණය කරන්න. එහෙම නැත්නම් කල්පනා කරලා බලන්න. මූලයක් කියන්නේ x ට යම්කිසි අගයක් දැම්මම සම්පූර්ණ ශ්‍රිතයම බිඳුව වෙන අවස්ථාව. ඒ කියන්නේ අදාළ වර්ගජ සමීකරණයේ යම්කිසි අගයක් මගින් තෘප්ත කරන අවස්ථාව. දැන් ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණය ගත්තාම ඒ වර්ගජ සමීකරණය බිඳුවට සමාන වෙනවා. එතකොට x ට යම්කිසි අගයක් දැම්මම ඒ වර්ගජ සමීකරණය බිඳුව වෙනවා කියන්නේ ඒ වර්ගජ සමීකරණය අදාළ අගය මගින් තෘප්ත කරනවා. ඒ තෘප්ත කරන අගය තමයි එතකොට මූලය කියලා හඳුන්වන්නේ. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා මෙන්න මේ අගය දැම්මම වර්ගජ සමීකරණයේ ශ්‍රිතය කියන්නේ y අක්ෂයෙන් දෙන අගයනේ. ඒ y අක්ෂයෙන් දෙන අගය මොකද වෙලා තියෙන්නේ? බිඳුව වෙලා. මේ අවස්ථාවේදී y අක්ෂයෙන් දෙන අගය බිඳුව වෙලා. එහෙනම් මේ අවස්ථාවේදී y අක්ෂයෙන් දෙන අගය බිඳුව වෙලා. එහෙනම් b වර්ගයේ ඍණ 4ac විශාල බිඳුව අවස්ථාවේදී ප්‍රස්ථාරය පිළිබඳ මේ විදිහට වර්ගජ ශ්‍රිතයක වර්ගජ සමීකරණයේ මූල දෙකක් තියෙනවා කියන්නේ මෙන්න මේ x අක්ෂය කපන මූල දෙක තමයි
ඔන්න ඔය තාත්වික ප්‍රබින්න මූල දෙක කියලා කියන්නේ. ඒ කුඩායි බිඳුව අවස්ථාවේදී මෙන්න මේ විදිහට x අක්ෂය කපනවා තැන් දෙකකදී මේ ප්‍රස්ථාරයේ ඒ අක්ෂ දෙකේදී කපනවා කියන්නේ මෙන්න මේ අවස්ථාවේ මේ අවස්ථාවේ. ඒ කියන්නේ වර්ගජ සමීකරණය කියලා කතා කරන්නේ මෙන්න මේ x අක්ෂය මත තියෙන අවස්ථාව කියන එක. මේ ශ්‍රිතය x අක්ෂය මත තියෙනවා කියන අවස්ථාව තමයි වර්ගජ සමීකරණයෙන් කතා කරන්නේ. මොකද ශ්‍රිතය බිඳුව වෙන අවස්ථාව. ශ්‍රිතය බිඳුව වෙන අවස්ථාව තමයි වර්ගජ සමීකරණය කියන්නේ. එතකොට ශ්‍රිතය බිඳුව කරන x අගයන් දෙකක් තියෙනවා. ඒ අගයන් දෙක තමයි එතකොට මූල කියලා කියන්නේ. එහෙම අගයන් දෙකක් පවතින හින්දා කියනවා තාත්වික මූල තියෙනවා කියලා. එම අගයන් එකිනෙක වෙනස් දෙකක් තියෙන හින්දා කියනවා තාත්වික ප්‍රබින්න මූල තියෙනවා කියලා. පැහැදිලිද? සටහන් කරගන්න ඉක්මනට. හරිද? සටහන් කරගන්න ඉක්මනට. ඊළඟ අවස්ථාව බලන්න. දැන් අපි v වර්ගයේ ඉන්න 4ac විශාලයි බිඳුව වුණාම එහෙනම් හොඳට මතක තියාගන්න මොකද්ද වෙන්නේ? මූල තාත්වික ප්‍රබින්න වෙනවා. ඒ කියන්නේ මූල දෙකක් පවතිනවා. මූල දෙකක් පවතිනකොට අපි කියනවා තාත්වික වෙනවා කියලා. මූල දෙක ප්‍රබින්නයි කියන්නේ මූල දෙක එකිනෙක වෙනස් කියන්නේ. v වර්ගයේ ඉන්න 4ac කියන එක සමානයි බිඳුව වුණාම අපි ගමු b වර්ගයේ ඉන්න 4ac සමානයි බිඳුවයි. එහෙනම් x කියන එක අපිට දෙනවා. x කියන එක අපිට දෙනවා ඍණ b ධන හෝ ඍණ b වර්ගයේ ඍණ 4ac දැන් බිඳුවයි. ඒ කියන්නේ ඒ කොටස සම්පූර්ණයෙන් බිඳුවයි. බෙදීම 2a. දැන් එහෙනම් මේකෙන් අපිට දෙන්නේ x සමානයි ඍණ b බෙදීම 2a කියලානේ. එතකොට x ට එන්නේ එක උත්තරයක්. හරිද? x ට එන්නේ එක උත්තරයක්. පැහැදිලිද? x ට එන්නේ එක උත්තරයක්. ඒ කියන්නේ නොකිය මේ අවස්ථාවේදී කියනවා මෙතන තියෙන්නේ පූර්ණ වර්ගයක් කියලා. මොකද පූර්ණ වර්ගයක් වුණොත් විතරයි x ට එක අගයක් විතරක් එන්නේ. පැහැදිලිද? එතකොට මේ අවස්ථාවේදී x ගේ ඍණ b බෙදීම 2a විතරයි. මේ අවස්ථාවට කියනවා දැන් මූලයක් තියෙනවානේ. මූලයක් තියෙන නිසා අපි කියනවා මූල තාත්විකයි කියලා. මූල තාත්විකයි නමුත් තියෙන්නේ එක මූලයයි. එහෙනම් කියනවා තාත්විකයි සමපාතයි කියලා. මේ අවස්ථාව වෙනවා මූල තාත්වික හා සමපාත වේ. මූල තාත්වික හා සමපාත වේ. එතකොට මම මේකෙදි ඕගොල්ලන්ට වර්ගජ ශ්‍රිතවලදී ප්‍රස්ථාර ඇන්දාම තියෙන්නේ කොහමද? මෙන්න මේ ආකාරයට තියෙන්න ඕනේ. ඒ විශාලයි නම් බිඳුවට වඩා මෙන්න මේ ආකාරයට තියෙන්න ඕනේ. එතකොට x අක්ෂය ඡේදනය කරන්නේ එක තැනකදී විතරයි. මොකද අවම ලක්ෂ්‍ය එකයිනේ තියෙන්නේ. අවම ලක්ෂ්‍ය එක කියන එක පිළිගන්නේ x අක්ෂය මත. මම කිව්වා වර්ගජ සමීකරණයක් කියන්නේ වර්ගජ ශ්‍රිතයක x අක්ෂය මත තියෙන කොටස කියලා. එතකොට x අක්ෂය ඡේදනය කරන්නේ එක තැනකින් විතරයි. අන්න ඒක තමයි මේ ඍණ b බෙදීම 2a කියලා කියන්නේ. පැහැදිලිද? මේ ඒ විශාලයි බිඳුව නම් ඒ කුඩායි බිඳුව නම් එන්න මේ ආකාරයට ඔයගලන්ට ඇඳලා ඇති. ඔයගොල්ලෝ කලින් නෝට් එක බලන්න. එතකොට මේ එක තැනකදී විතරයි x අක්ෂය මේ ඡේදනය කරන්නේ. x අක්ෂය ඡේදනය කරන්නේ එක තැනකදී විතරයි. එතකොට ඒ අවස්ථාව තමයි මෙන්න මේ ඍණ b බෙදීම 2a කියන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. විභේජකය කියන එක බිඳුවට සමාන වුණොත් මූල තියෙනවා. නමුත් තියෙන්නේ එක මූලයයි. ඒක නිසා අපි කියනවා මූල තාත්වික හා සමපාත වේ කියලා. ඊට පස්සේ බලන්න මේ අවස්ථාව. b වර්ගයේ ඍණ 4ac කියන එක කුඩායි බිඳුව අවස්ථාව. මේ අවස්ථාව වුණාම මම ගන්නවා b වර්ග ඍණ 4ac කියන එක සමානයි කියලා ඍණ k වර්ගයට. පැහැදිලිද? ඍණ k වර්ගයට. දැන් ඍණ k වර්ගය කියන්නේ ඇයි ඒකට? k වර්ගය කියන්නේ ධන උත්තරයක්. මම කිව්වා k කියන්නේ තාත්වික කියන්නේ මොකක් හරි නියතයක්. k වර්ගය කියන්නේ ධන අගයක්. ඒක ඍණ කළාම මේක ඍණ අගයක්. හරිද? මෙතනින් ඍණ ලකුණක් දැම්මම මේක ඍණ අගයක් වෙනවා. පැහැදිලිද? එහෙනම් b වර්ග ඍණ 4ac අපි කතා කරන්නේ බිඳුවට වඩා කුඩා අවස්ථාව. එහෙනම් හරි ඍණ k වර්ගය කියන්නේ බිඳුවට වඩා අඩු අගයක්. එහෙනම් මේ අවස්ථාවේ හොඳට බලන්න x කියන එක සමාන වෙනවා මොකටද? ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුළට එනවා දැන් ඍණ k වර්ගයක්. දැන් මේක පුළුවන් අපිට මූලය ගන්න. මේ වගේ එකක ඒ කියන්නේ ඍණ අගයක වර්ගමූලය මේ පාඩම් වලදී කතා කරන්නේ නැහැ. බලන්න ඉස්සරහ පාඩම් වලදී කතා කරනවා. සංකීර්ණ සංඛ්‍යාවලදී කතා කරනවා. වර්ගජ සමීකරණ පාඩමේදී මූලයක් ඇතුළේ ඍණ අගයක් එනවා. ඒක අර්ථ නොදැක්කේ. ඒක නිසා මේ අවස්ථාවේදී මූල අතාත්වික වේ.
ඔය නොකිය කියන්නේ මොකද්ද? නොකිය කියන්නේ මේ වර්ගජ ශ්‍රිතය. ඒ කියන්නේ මේක බිඳුවට සමාන අවස්ථාව ගැන මම කතා කරන්නේ. ශ්‍රිතය බිඳුවට සමාන කරන අවස්ථාව නැතුව ශ්‍රිතය නෝමල් ගත්තොත් ශ්‍රිතය x අක්ෂය කපන්නේ නැහැ කියන එක. මොකද x අක්ෂය කපනවා නම් හරි x අක්ෂය ස්පර්ශ කරනවා නම් හරි තමයි මූල තියෙන්නේ. මූල අතාත්තිකයි කියන්නේ x අක්ෂය ශ්‍රිතය මගින් කපන්නේ නැහැ කියන එක. හරිද? දැන් මේකේ මූල අතාත්තිකයි කියන්නේ මොකද්ද? මූල අතාත්තිකයි කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රස්ථාරය තියෙනවා. ප්‍රස්ථාරය තමයි මේ විදිහට ඒ විශාලයි බිඳුව නම් අනිත් ප්‍රස්ථාරය තියෙනවනේ මේ ආකාරයට. ඒ කුඩායි බිඳුව නම්. ඔය ටික තමයි සාරාංශය. හරි? ඔය ටික තමයි සාරාංශය. එහෙනම් හොඳට මතක තියාගන්න. විභේචකය කියන එක ධන වෙනවා නම් හරිද? ඒ කියන්නේ b වර්ග ඍණ 4ac විශාලයි බිඳුව වෙනවා නම් මූල තාත්වික හා ප්‍රබින්න වේ. b වර්ග ඍණ 4ac කියන එක සමානයි බිඳුව වෙනවා නම් මූල තාත්විකයි, ඒ කියන්නේ මූල තියෙනවා සමපාත වේ. b වර්ග ඍණ 4ac කුඩායි බිඳුව නම් අපි කියනවා මූල අතාත්විකයි කියලා. ඒ කියන්නේ මූල දෙකක් පවතින්නේ නැහැ. මූල දෙකක් පවතින්නේ නැත්තේ මේ ශ්‍රිතය මගින් හරිද? ශ්‍රිතය මගින් x අක්ෂය ඡේදනය කරන්නේ නැති හින්දා. පැහැදිලිද? සටහන් කරගන්න. හරි. ඊට පස්සේ මම මේකේ පොඩි සමරි එකක් වගේ දෙන්නම්. දැන් මේක මේ හදන විදිහත් එක්කනේ මම කළේ. මේක ඒ කියන්නේ මේකෙන් ඔයගොල්ලෝ ගත යුත්ත තමයි b වර්ග ඍණ 4ac විශාල බිඳුව වුණාම මොකද වෙන්නේ? ඩෙල්ටා x සමාන බිඳුව වුණාම මොකද වෙන්නේ? ඩෙල්ටා x කුඩායි බිඳුව වුණාම මොකද වෙන්නේ? ওই ටික තමයි ඔයගොල්ලෝ ගත යුත්ත මේකේ. හරිද? හරි. බලන්න. එහෙනම් මේක තමයි මේකේ සාරාංශය. සාරාංශය මෙච්චරයි. ඩෙල්ටා x කියන එක විශාලයි බිඳුව නම් හරිද? ඩෙල්ටා x කියන එක විශාලයි බිඳුව නම් මූල තාත්වික හා ප්‍රබින්න වේ. ප්‍රබින්න වේ. ඩෙල්ටා x කියන එක සමානයි බිඳුව නම් මූල තාත්වික හා සමපාත වේ. ඩෙල්ටා x කියන කුඩා බිඳුව නම් මූල අතාත්වික වේ. මූල අතාත්වික වේ. හරි? නවත්තන්න. හරි. අපි දැන් ටියුට් එකේ ගණන් ටිකක් බලමු. කොහොමද මේක යෙදීම් කියලා. හරිද? ඒ කියන්නේ වර්ගජ සමීකරණයක මූලවල යෙදීම් කොහොමද කියන එක ටියුට් එකේ ගණන් වලින් අපි බලමු. ටියුට් එකේ ඔයගොල්ලෝ හදන්න ගන්න. ටියුට් එකේ 7 වෙනි ගානේ 1 2 8 වෙනි ගානේ 1 3 5 1 3 5 ඉක්මනට හදන්න ගන්න. හරි බලන්න ටියුට් එකේ පළවෙනි 7 වෙනි ගාන එක කොහොමද හදන්නේ කියලා. ටියුට් එකේ 7 වෙනි ගාන එක කොහොමද හදන්නේ බලන්න. පහත දක්වන එක් වර්ගජ සමීකරණ වල මූල තාත්වික ප්‍රබින්න සංකීර්ණ හෝ තාත්විකද යන්න විසඳීමකින් තොරව සොයන්න. ඒ කියන්නේ විවේචකය අරගෙන විවේචකය ධන හෝ ධනද බිඳුවද ඍණද කියන එක බලන්න කියලා කියන්නේ. ඒක අනුව අපිට කියන්න පුළුවන් මූල තාත්විකද අතාත්විකද කොහොමද කියලා. හරිද? පළවෙනි ගාන තියෙන්නේ x වර්ග ඍණ 7x
x වර්ගය ඍණ 7x ධන 9 සමාන බිඳුව. එතකොට මේකේ ඩෙල්ටා x සලකුවාම b වර්ගය කියන්නේ 49යි. දැන් b ඒ කියන්නේ b වර්ගය ඍණ 4ac. ඒ b වර්ගය ඍණ 4ac කියන එක ගන්න ඕනේ. එතකොට b වර්ගය කියන්නේ මේකේ 49යි. ඍණ 4 9 36යි. පැහැදිලිද? b වර්ගය කියන්නේ 4ක් 49යි. 4 වරක් c තියෙනවා c 9යි. a තියෙනවා 1යි. එහෙනම් 4 9 36යි. ඒ කියන්නේ මෙතන උත්තර එනවා ධන 9යි කියලා. sorry. 9යි 4යි 13යි කියලා. හරිද? 13යි කියලා එනවා. ඒ කියන්නේ ඩෙල්ටා x කියන එක විශාල බිඳුවයි. එම නිසා මූල තාත්වික හා ප්‍රබින්න වේ. සරල දෙයක් තියෙනවා. ඊළඟට දෙවෙනි ගාන තියෙන්නේ x වර්ග ඍණ 4x ඍණ 1 කියලා. දෙවෙනි එක x වර්ග ඍණ 4x ඍණ 1 කියලා. සමානයි බිඳුව. එතකොට මේක ඩෙල්ටා x කියන එක ගන්න ඩෙල්ටා x කියන එක සමාන වෙනවා b වර්ග ඍණ 4ac ට. එහෙනම් b වර්ගය කියන්නේ 4 × 4 16යි. ඍණ 4ac එහෙනම් ඍණ 4 වතාවක් 1 වතාවක් 1. ඉතින් ඔතනින් එනවා ධන 20යි කියලා. මෙතන මූල තාත්වික හා ප්‍රබින්න වේ. දැන් හදිසියවත් හිතන්නකො ඩෙල්ටා x කියන එකට ඍණ උත්තරයක් ආවා කියලා. ඩෙල්ටා x ඍණ වෙනවා කියන්නේ මූල තාත්වික වේ. ඩෙල්ටා x හදිසියවත් සමානයි බිඳුව ආවනම් මූල තාත්වික හා සමබාධ වේ. සරල දෙයක් තියෙනවා. හරි. හරි අපි ඊළඟට බලමු. ඊළඟට බලන්න 8 වෙනි ගානේ 1 3 5. 8 වෙනි ගානේ 1 3 5. මේකෙන් හදාගෙන යනවා. ඕගොල්ලෝ වීඩියෝ එක නවත්තලා ගාන තනියෙන් හදලා ඊට පස්සේ බැරි තැනදී විතරක් වීඩියෝ එක බලන්න. හරිද? 8 වෙනි ගානේ 1 3 5. 8 වෙනි ගානේ 1 බලන්න. ඒ කියන්නේ මේ ගණන් ටික මම හදන්න කලින් ඔයගොල්ලෝ හදන්න. හරිද? මම හදන්න කලින් ඔයගොල්ලෝ try කරන්න. ඊට පස්සේ බලන්න වීඩියෝ එක. 8 වෙනි ගානේ 1 x ඍණ a x ඍණ b x ඍණ a x ඍණ b සමානයි b වර්ග කියලා තියෙනවා. සමානයි b වර්ග කියලා තියෙනවා. මේක සුළු කරන්න. මේක සුළු කරද්දි මොකද වෙන්නේ? දැන් මේකේ 8 වෙනි ගානේ මොකද කියන්නේ? පහත වර්ග සමීකරණ වල මූල තාත්වික බව පෙන්වන්න. ඒ කියන්නේ මූල තාත්වික බව පෙන්වන්න නම් මොකද කරන්න ඕනේ? ඩෙල්ටා x කියන එක දැන් තාත්වික වෙන අවස්ථා දෙකක් තියෙනවානේ. එකක් තමයි තාත්වික ප්‍රබින්න අවස්ථාව, අනිත් එක තමයි තාත්වික සමපාත අවස්ථාව. එතකොට ওই අවස්ථා දෙකම මූල තාත්වික වෙනවා. ওই අවස්ථා දෙකේදී මූල තාත්වික වෙනවා. එහෙනම් මූල තාත්විකයි කියලා පෙන්වන්න නම් ඕගොල්ලෝ කරන්න ඕනේ ඩෙල්ටා x එහෙම නැත්නම් විවේචකය කියන එක බිඳුවට වඩා විශාල හෝ සමාන බිඳුව බව පෙන්වන්න. මූල තාත්වික වෙනවා කියන්නේ ওই අවස්ථා දෙකම ගන්න පුළුවන් කියන එක. එහෙනම් විවේචකය හොයලා විවේචකයේ බිඳුවට වඩා විශාල හෝ සමාන බිඳුව අවස්ථාව කියලා පෙන්වන්න. එහෙම පෙන්වනවා හරි. මේක විසඳුවම මොකද වෙන්නේ? මෙතන එනවා x වර්ගය ඒ කියන්නේ දැන් මේක වර්ගජ සමීකරණයක් බවට මුලින් පරිවර්තනය කරගන්න. ඊට පස්සේ විවේචකය ගන්න. මේක පොඩ්ඩක් සුළු කරගන්න. එතකොට මෙතන එනවා x වර්ගය ඍණ b ධන a වතාවක් x ධන ab ඍණ b වර්ග. මම මේ b වර්ගය මේ පැත්තට ගෙනාවා. සමානයි බිඳුව. හරිද? හරිනේ සුළු කරලා. ඍණ b ධන a වතාවක් x. හරි. දැන් මේක ඩෙල්ටා x ගන්න. ඩෙල්ටා x කියන එක සමාන වෙනවා b වර්ග ඍණ 4ac ට. ඒ කියන්නේ b ධන a ගේ සම්පූර්ණ වර්ගය වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන ඍණ b
sorry b වර්ගයනේ තියෙන්නේ. b වර්ග කරනවා මේකේ b වෙනුවට තියෙන්නේ ඍණ b ධන a කියලා. ඍණ වතාවක් b ධන a ඍණ වතාවක් b ධන a කියන එක වර්ග වෙද්දී ඍණ ලකුණ ධන 1 වෙනවා. හරිද? b ධන a ගේ වර්ගය එනවා. ඍණ 4යි a කියන්නේ ab ඍණ b වර්ග. sorry c කියන්නේ ab ඍණ b වර්ග, a කියන්නේ 1යි. හරිද? දැන් ඔකට උත්තරයක් ගන්න තමයි මම හදන්නේ. delta x කියන එක. එතකොට මෙතනින් එනවා b ධන a ගේ සම්පූර්ණ වර්ගය කියලා. b ධන a ගේ සම්පූර්ණ වර්ගය. මම කරන්නේ මෙතනින් හදා ගන්නවා b වර්ගය ධන a වර්ගය ධන 2යි ab. ඍණ 4යි ab. ඍණ නෙමෙයි ධන. මේක ධන වෙනවා. 4යි b වර්ගය. ඒ කියන්නේ ඍණ 4 වතාවක් ඍණ b වර්ගයක ධන 4යි b වර්ගය. හරිද? දැන් මේක තව කොටක් සුළු කළා මොකද වෙන්නේ? b වර්ගය ධන a වර්ගය ඍණ 2යි ab ධන 4යි b වර්ගය. දැන් මට මෙන්න මේ කොටස වෙනුවට ලියන්න පුළුවන් නේද? b ඍණ a ගේ සම්පූර්ණ වර්ගය කියලා. ධන 4යි b වර්ගය. දැන් මොකද්ද? මෙතන තියෙන්නේ පූර්ණ වර්ගයක්. මෙතන තියෙන්නේ පූර්ණ වර්ගයක් නම් මේක අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. මෙතන තියෙන්නේ පූර්ණ වර්ගයක්. එහෙනම් මේකත් අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ අන්තිම උත්තරේ ධනයි. එම නිසා delta x කියන එක විශාල හෝ සමාන බිඳුවයි. එම නිසා මූල තාත්වික වේ. මූල තාත්වික වේ. හරි. අටේ දෙවෙනි ගාන. ඊළඟ බලන්න අටේ දෙවෙනි ගාන. අටේ දෙවෙනි ගාන කියන්නේ 2/3. අටේ තුන්වෙනි ගාන. අටේ තුන්වෙනි ගාන කියන්නේ a ධන b ධන c වතාවක් x වර්ග. a ධන b ධන c වතාවක් x වර්ග ධන 3 වතාවක් a ධන b වතාවක් x. මෙතන පොඩි වැරද්දක් තියෙනවා ටියුට් එකේ. ඒක a ධන අන්තිම. ඒ කියන්නේ මේක අන්තිම පාර්ට් එකේ. a ධන b ධන c කියලා තියෙන්නේ. a ධන b ධන c කියලා ඔයගොල්ලෝ ටියුට් එකේ තියෙන එක ඍණ c කරගන්න. නැත්නම් උත්තරේ ගන්න අමාරුයි. සමානයි බිඳුව. හරිද? දැන් මේකේ වර්ගජ සමීකරණයක් ආකාරයටමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ සාධාරණ ආකාරයටමයි දීලා තියෙන්නේ. එහෙනම් මේක delta x කියන එක ගන්න. මේක delta x මෙතන තියෙන්නේ x වර්ගය. මේක delta x එක ගන්න. delta x එක සමාන වෙනවා 9 වතාවක් a ධන b ගේ සම්පූර්ණ වර්ගය ඍණ 4යි. a කියන්නේ a ධන b ධන c. a ධන b ධන c. මෙතන c කියන්නේ a ධන b ඍණ c. මේක ලේසියෙන් සුළු කරගන්න පුළුවන්. සමහරව දැන් මේ තුනේ පද දෙකක් තියෙනවා. තුනේ පද දෙක පදෙන් පදේ සුළු කරන්න යනවා. ඊට ලේසිය ඔයගොල්ලෝ මෙන්න මෙහෙම හිතුවනම් a ධන b එක පදයක් විදිහට සලකන්න. c තව පදයක් විදිහට සලකන්න. මෙතන තියෙනවා a ධන b, මෙතන තියෙනවා c. එහෙනම් මෙතන වර්ග දෙකක අන්තරය දාන්න පුළුවන්. ඒතර මේක මට ලියන්න පුළුවන් 9 වතාවක් a ධන b වල සම්පූර්ණ වර්ගය ඍණ 4 වතාවක් a ධන b වල සම්පූර්ණ වර්ගය ඍණ c වර්ගය කියලා. එතකොට මේක සුළු කරගන්න. මෙතන එනවා 9යි a ධන b වර්ගය. මෙතන එනවා 4යි ඍණ 4යි a ධන b වර්ගය. ඒ කියන්නේ 5යි a ධන b ගේ සම්පූර්ණ වර්ගය ධන 4යි c වර්ගය. ඒ කියන්නේ මෙතන තියෙනවා පූර්ණ වර්ගයක් මේක ධනයි. මෙතනත් තියෙනවා පූර්ණ වර්ගයක් මේකත් ධනයි. එහෙනම් අන්තිම උත්තරේ ධන වෙනවා. පැහැදිලිද? එම නිසා delta x කියන එක විශාල හෝ සමාන බිඳුවයි. එම නිසා මූල තාත්වික වේ. මූල තාත්වික වේ. එතකොට මේ ගණන් වලදී හොඳට ඔළුවේ තියාගන්න මේ වගේ අකුරු වලින්. එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු වලින් ගානක් දීලා මේකේ මූල තාත්වික වෙන බව පෙන්වන්න ගියොත් ඔයගොල්ලෝ කරන්න ඕනේ හැමතිස්සෙම පූර්ණ වර්ගවල එකතුවක් විදියට හදාගන්න. පූර්ණ වර්ගවල එකතුවක් විදියට හදාගන්න පුළුවන් නම් delta x කියන එක ධන කරන්න පුළුවන්. ධන වෙනවා කියන්නේ මූල තාත්වික හෝ මූල delta x කියන විශාල හෝ සමාන බිඳුව වෙනවා. ඒ කියන්නේ මූල තාත්වික වෙනවා කියන එක. හරි? ඊට පස්සේ බලන්න 8 පස්වෙනි ගාන. 8 පස්වෙනි ගාන බලන්න. 8 පස්වෙනි ගාන බලන්න. 8 පස්වෙනි ගාන තියෙන්නේ 2ax වර්ග 2ax වර්ග
ධන 2a ධන b 2a ධන b වල x ධන b සමානයි බිඳුවයි කියලා. එහෙනම් මේකේ delta x කියන එක ගන්න. රෝග සමානනවා 2a ධන b ගේ සම්පූර්ණ වර්ගයට ඍණ 4යි 2a වතාවක් b. එතන මෙතනින් එනවා 4a වර්ග ධන b වර්ග ධන 4ab ඍණ 8ab. මෙතනින් එනවා 4a වර්ග ධන b වර්ග ඍණ 4ab. මේක මට ලියන්න පුළුවන් 2a ඍණ b ගේ සම්පූර්ණ වර්ගය කියලා. 2a ඍණ b ගේ සම්පූර්ණ වර්ගය කියලා. ඒ කියන්නේ මේක ධනයි. එම නිසා delta x කියන එක විශාල හෝ සමාන බිඳුවයි. එම නිසා මූල තාත්වික වේ. මූල තාත්වික වේ. ඊළඟ 12 වෙනි ගාන බලන්න. අපි ඊළඟ බලමු 12 වෙනි ගාන. ටියුට් එකේ 12 වෙනි ගාන. හරිද? 12 වෙනි ගානේ කියන්නේ මේ වගේ ගානක් මම ගිය සතියේත් කළා. ගිය සතියේ හෝ ඊට කලින් සතියේ කළා. ඊට කලින් සතියේ කළේ. දැන් මෙතන ප්‍රකාශනයක් දීලා තියෙනවා. මේ ප්‍රකාශනයේ x මූල තාත්වික නම් x මූල තාත්වික නම් කියපු ගමන් ඕගොල්ලන්ට ඔළුවට එන්න ඕනේ delta x කියන එක විශාල හෝ සමානයි බිඳුවයි කියලා. පැහැදිලිද? එහෙනම් 12 වෙනි ගානේ කියන්නේ 12 වෙනි ගානේ කියන්නේ x මූල තාත්වික නම්. x මූල තාත්වික නම්. මම මේ ශ්‍රිතය ගන්නවා y සමානයි කියලා. y සමානයි x වර්ගය ධන x වර්ගය ධන x ධන 1 බෙදීම x ධන 1. මූල තාත්වික නම් මේ ප්‍රකාශනය කියන්නේ දැන් මොකද්ද? මේ y කියන එක. y කියන එක ඍණ 3යි 1යි අතර පිහිටන් නැහැ කියලා පෙන්වන්නයි තියෙන්නේ. හරිද? මම ඔය ඒ කියන්නේ ශ්‍රිතය ඍණ 3යි 1යි අතර පිහිටන් නැහැ කියන එක පෙන්වන්න තමයි ශ්‍රිතය සමානයි y කියලා ගන්නෙ. පැහැදිලිද? හරි. දැන් බලන්න. ශ්‍රිතය y කියලා ගත්තා. එහෙනම් දැන් අපි දන්නේ වර්ගජ සමීකරණයක ඒ කියන්නේ මූල තාත්වික නම් දැන් කියනවනේ x කියන එක මේක තාත්විකයි කියලා. එහෙනම් මේක මුලින් වර්ගජ සමීකරණයක් බවට පරිවර්තනය කරගන්නවා. කොහොමද? y ඇතුළත්. එහෙනම් මේක වැඩි කරන්න හරස්කුණ කරන්න. එතකොට මෙතනින් එනවා xy ධන y සමානයි x වර්ග ධන x ධන 1යි. දැන් මෙතනින් එනවා x වර්ග ධන ඒ xy එක මේ පැත්තට ගේනවා. එතකොට මෙතනින් එනවා 1 ධන y වතාවක් x 1 ධන y වතාවක් x ධන 1 ඍණ y සමානයි බිඳුවයි. දැන් මේ මෙතනින් ආව සමීකරණයක්. මේ ගත්ත සමීකරණය x ගේ මූල තාත්විකයි කියලා දීලා තියෙනවා. x ගේ මූල තාත්වික වෙනවා කියන්නේ අදාළ වර්ගජ සමීකරණයේ b වර්ග ඍණ 4ac විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. එහෙනම් මේකේ delta x කියන එක විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ 1 ධන y ගේ සම්පූර්ණ වර්ගය ඍණ 4 වතාවක් 1 ඍණ y විශාල හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. දැන් මේක පොඩ්ඩක් සුළු කරගමු. 1 ධන y වර්ගය ධන 2යි y ඍණ 4 ධන 4යි y විශාල හෝ සමානයි බිඳුව. එතකොට මෙතන එනවා y වර්ගය ධන 6යි y ඍණ 3 y වර්ගය ධන 6යි y ඍණ 3 සුළු කිරීම වැරද්දක් වුණාද පොඩි? x වර්ගය ධන x ධන 1 x ධන 1 x වර්ගය ධන
හරි. මෙතන වැරදි. මෙතන ඍණ වෙන්න ඕනේ. එක ඍණ y වෙන්න ඕනේ මෙතන. හරිද? එක ඍණ y. ඇයි xy එක මේ පැත්තට ගෙනියද්දී ඍණ xy කියලා එන්නේ. එහෙනම් එක ඍණ y වතාවක් x මෙතෙන් එනවා එක ඍණ y. එහෙනම් මෙතනත් එක ඍණ y වෙන්නම ඕනේ. එහෙනම් මෙතන තියෙන්නේ එක ධන y වර්ග ඍණ 2y. එහෙනම් මෙතන මොකද වෙන්නේ? ධන 2y වෙන්න ඕනේ. ධන 2y වෙන්න ඕනේ. ඍණ 3. විශාලව සමානයි බිඳුව. දැන් මේක සාධක දෙකකට කඩන්න. එකක් එනවා y ඍණ y ධන 3 කියලා එකක් එනවා. අනිත් එක එනවා y ඍණ 1 කියලා. විශාලව සමානයි බිඳුව. දැන් බලන්න මේක දැන් අසමානතාවක් නේ. අසමානතාවක් විසඳන විදිය මම ඕගොල්ලන්ට කියලා දුන්නා. එහෙනම් මේ සාධකය බිඳුව වෙන තැන බලන්න මේ සාධකය බිඳුව වෙන තැන. මෙතන බිඳුව වෙන්නේ ඍණ 3 දී. මෙතන බිඳුව වෙන්නේ ධන 1 දී. එහෙනම් සංඛ්‍යා රේඛාවක් ගහන්න. ඍණ 3යි ධන 1යි. එකට වඩා වැඩිය කියන දාලා බලන්න 2. 2 දැම්මම මේක ධන වෙනවා. මේක ධන වෙනවා. එහෙනම් මේ සම්පූර්ණ ප්‍රකාශනය ධනයි. ඒ කියන්නේ මේ පරාසය හරි. හරි. මේ පරාසය හරි. මේ පරාසය හරි. ඒ සම්පූර්ණ ප්‍රකාශනය ධන වෙන හින්දා. ඍණ 3 එක අතර බිඳුව දාන්න පුළුවන්. එතකොට මේක ධන වෙනවා මේක ඍණ වෙනවා. එහෙනම් මේ පරාසය එන්නේ නැහැ. මොකද සම්පූර්ණ පරාසය ඍණ වෙන හින්දා මේ පරාසය වැරදි. ඍණ 3ට වඩා අඩු පරාසය දැම්මම ඍණ 3ට වඩා අඩුයි ඍණ 4 දැම්මම මේක ඍණ වෙනවා මේකත් ඍණ වෙනවා. එහෙනම් සම්පූර්ණ ප්‍රකාශනය දාන්න. ඒක හරි. දැන් අපිට කියන්නේ මේ ශ්‍රිතය එහෙම නැත්නම් y කියන එක ඍණ 3යි ධන 1 අතර පිහිටන්නේ නැහැ කියලා පෙන්වන්න කියලා. ඉතින් හරිනේ. පිහිටන්නේ නැහැ. මේ පරාසය වැරදි කියලා අපිට ආවේ. එම නිසා කියන්නේ y ශ්‍රිතය ඍණ 3 හා ධන 1 අතර නොපිහිටයි. පැහැදිලිද? ඔබ තමයි මේ වගේ ගානක් આવත් හදයි. හරි? හරි. දැන් මාතෘකාවක් දාගන්න. මූලවල දැන් අපි මෙච්චරලා කතා කරන්නේ මූලවල ස්වභාවය ගැන. ඒ කියන්නේ විවේචකයට අනුව මූල හැසිරෙන්නේ කොහොමද කියන එක. විවේචකයට අනුව මූල දාත්‍යිකද සමපාතද අතාත්‍යිකද කියන එකයි කතා කරන්නේ. දැන් අපි කතා කරනවා අපි එතන ඉස්සරහට යනවා පොඩ්ඩක් මාතෘකාවක් දාගන්න. මූලවල එකතුව හා මූලවල ගුණිතය සඳහා මූලවල ගුණිතය සඳහා ප්‍රකාශන ලබා ගැනීම. මූලවල එකතුව හා මූලවල ගුණිතය සඳහා ප්‍රකාශන ලබා ගැනීම. හරි. මේක සරලයි. මේක ලේසියෙන් හදන ක්‍රමයකුත් තියෙනවා. ටිකක් දිගට හදන ක්‍රමයකුත් තියෙනවා. හරි. මුලින් අමාරු ක්‍රමය කියලා දෙන්නම් ඊට පස්සේ ලේසි ක්‍රමයට යන්න. අපි කලින් වර්ග පූර්ණය කළා x ට උත්තරයක් ගත්තා වර්ගික සමීකරණයේ මූලයක් කියන එකට. මොකද්ද? ඍණ b ධන හෝ ඍණ b වර්ගයේ ඍණ 4ac ගේ සම්පූර්ණ මූලය බෙදීම 2a කියලා. එතකොට මේකෙන් එක මූලයක් ගන්න පුළුවන් නේද? x1 සමාන ඍණ b ධන b වර්ග ඍණ 4ac බෙදීම 2a. මේක එක මූලයක්. තව මූලයක් ගන්න පුළුවන් x2 කියලා. ඍණ b ඍණ b වර්ග ඍණ 4ac සම්පූර්ණ මූලය බෙදීම 2a කියලා. පැහැදිලිද? මට කියන්නේ x1 ධන x2 කියන එකයි x1 x2 කියන එකයි හොයන්න කියලා. සරලයි. එතකොට x1 ධන x2 කියනවා නම් මේකයි එකතු කරන්න. එතන මොකද වෙන්නේ? x1 ධන x2 ඍණ b ධන b වර්ග ඍණ 4ac ගේ සම්පූර්ණ මූලය ධන ඍණ b. දැන් එකතු කරන නිසා මෙතන ආයෙත් එන්නේ ඍණ b වර්ගය ඍණ 4ac ගේ සම්පූර්ණ මූලය. බෙදීම 2a. මොකද දෙකෙන් පොදු හරය 2a හින්දා. එතකොට මෙතන ඍණ එකට මේක කපලා යනවා. මොකද වෙන්නේ? මෙතන එනවා ඍණ 2b බෙදීම ඍණ 2a කියලා. එහෙනම් මේක සමන්නවා ඍණ b බෙදීම 8. හරිද? ඔයන්නේ මූල දෙක යික්‍ය කියන එක. එහෙනම් මූල දෙකක එකතුව කියන එක x1 ධන x2
x1 ධන x2. ඒ කියන්නේ මේ මූල දෙක අදාළ වෙන්නේ අපි දැන් මේ සමී මෙන්න මේක ඔප්පු කළේ ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියන එකට. ලෝකේ මූල දෙක තමයි එකක් x1 අනිත් එක x2. හරි? ඒතර x1 ධන x2 කියන එක සමාන වෙනවා. ඍණ b බෙදීම a. හරි. දැන් බලමු කොහොමද අපි මූල දෙකේ ගුණිතය ගන්න කියලා. මූල දෙකේ ගුණිතය ගන්න කියලා. මූල දෙකේ ගුණිතය ගන්නවා කියන්නේ මෙච්චරයි වෙන්නේ. මේ දෙක ගුණ කරන්න. එතකොට x1 x2 කියන්නේ ඍණ b ධන b වර්ග ඍණ 4ac වතාවක් ඍණ b ධන b වර්ග ඍණ 4ac මේක ඍණ බෙදීම දැන් දෙක ගුණ කළා කියන්නේ 2a වතාවක් 2a. ඒ කියන්නේ අර වෙනවා 4a වර්ගය කියලා. 4a වර්ගය කියලා අපිට එනවා. 4a වර්ගය කියලා අපිට එනවා. එහෙනම් දැන් මෙතන තියෙන වර්ග දෙක අන්තරයනේ. එහෙනම් මෙතනින් එනවා එකක් ඍණ b ගේ සම්පූර්ණ වර්ගය. ඍණ b වර්ගය ඍණ 4ac කියලා. ඇයි වර්ග මූල දෙකක් තියෙන වර්ග මූල දෙක ගුණනවා වර්ග මූලෙ නැති වෙනවා. b වර්ග ඍණ 4ac කියලා එනවා. බෙදීම 4a වර්ගය. දැන් මේක සුළුනම මොකද වෙන්නේ? මෙතන එනවා ඍණ b වර්ගය. මෙතන එන්නේ ධන b වර්ගය. ඍණ b ගේ සම්පූර්ණ වර්ගය කියන්නේ ධන b වර්ගය. ඍණ b වර්ගය ධන 4ac. බෙදීම 4a වර්ගය. මේකට මේක කපලා යන්න. මෙතනින් එනවා 4ac බෙදීම 4a වර්ග. අන්තිම උත්තරේ එනවා c බෙදීම a කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න x1 x2 කියන එක සමාන වෙනවා c බෙදීම a. c බෙදීම a. හරි? ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මෙච්චරයි. වර්ගජ සමීකරණයක් ගත්තොත් මේ විදිහට ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියලා. මේක එක මූලයක් මම කලින් ගත්ත x1 කියලා මම දැන් alpha කියලා ගත්තොත් මේක beta කියලා ගත්තොත් alpha ධන beta කියන එක සමාන වෙනවා ඍණ b බෙදීම a ට. alpha beta කියන එක සමාන වෙනවා c බෙදීම a ට. ඔය දෙක විතරයි මතක තියාගන්න ඕනේ. හරිද? දැන් ඔය කලේ අමාරු විදිය. දැන් ලේසි විදියට කියලා දෙන්නම්. කොහමද? දැන් සමීකරණය මම ගන්න මෙන්න මේ විදිහට. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියලා. මේකේ මූල දෙක alpha beta නම්. හරිද? මේකේ මූල දෙක alpha beta නම්. දැන් මෙහෙම හිතන්නකෝ. x වර්ග ඍණ 5x ධන 6 සමානයි බිඳුවයි. මේක සාධකවලට කඩන්නේ ඔයගොල්ලෝ. මේක සාධකවලට කඩුවා මොකක්ද සාධකද කියන්නේ? x ඍණ 3 වතාවක් x ඍණ 2 සමානයි බිඳුවයි. එතකොට ඔයගොල්ලෝ මේකේ මූල දෙක ගන්නවා x සමානයි 3යි x සමානයි 2යි කියලා. එතකොට මෙතනින් මෙතෙන්ට එන්න බලන්න. මෙතනින් මෙතෙන්ට මොකද්ද? x ඍණ 3 වතාවක් x ඍණ 2 වෙලා. දැන් මේකෙත් ඒ විදිහට මූල දෙක alpha beta කියලා ගත්තොත් මූල දෙක alpha beta කියලා ගත්තොත් මට මේ සමීකරණෙම තව සමීකරණයක් ලියා ගන්න පුළුවන් නේද? x ඍණ alpha වතාවක් x ඍණ beta සමානයි බිඳුවයි කියලා. මූල දෙක alpha beta වුණොත් මේක වෙනුවට තව සමීකරණයක් ලියා ගන්න පුළුවන් x ඍණ alpha වතාවක් x ඍණ beta සමානයි බිඳුවයි කියලා. දැන් මොකද කරන්නේ? මේ සමීකරණය වරහන් සුළු කරන්න. වරහන් සුළු කළාම වෙනවා x වර්ගය ඍණ alpha ධන beta වතාවක් x ධන alpha beta සමානයි බිඳුවයි. එතකොට ඔය සමීකරණය මෙන්න මේ සමීකරණය සර්ව සම වෙනවා. x වර්ග ධන bx ධන c සමානයි බිඳුවයි. මේ දෙක සර්ව සම වෙනවා. එතකොට මේ දෙක සර්ව සම වෙනවා කියන්නේ සර්ව සම වෙනවා නම් මේ සමීකරණ දෙකේ හරිද? මේ සමීකරණ දෙකේ එකින් එක පදේ සංගුණක අතර අනුපාත සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේකේ සංගුණකය මොකද්ද? 1යි. මේකේ සංගුණකය යට එකේ සංගුණකය a. ඔය අනුපාතය සමාන වෙන්න ඕනේ. ඍණ alpha ධන beta. ඍණ alpha ධන beta මේකේ සංගුණකය බෙදීම b සමාන වෙන්න ඕනේ. alpha beta බෙදීම c ට. දැන් මෙන්න මේ දෙක සැලකුවාම මෙතනින් ගන්න පුළුවන් එක බෙදීම a කියන එක සමානයි ඍණ alpha ධන beta
බෙදීම b ට. ඔතනින් එතකොට alpha ධන b ට කෙලින්ම ගන්න පුළුවන්. ඍණ b බෙදීම a කියලා. ආයෙත් මෙන්න මේකයි සලකුවාම එක බෙදීම a කියන එක සමාන වෙනවා alpha b ට බෙදීම c ට. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් alpha b ට සමානයි c බෙදීම a කියලා. එතකොට අර කලින් උත්තර දෙක වෙනවා. ඔයගොල්ලන්ට පේපර් එකේ කිව්වොත් මේ විදිහට සාධනය කරන්න කියලා මේ දෙවෙනි ක්‍රමේ පාවිච්චි කරන්න. මේ දෙවෙනි ක්‍රමේ ඉක්මනින් හදන්න පුළුවන්. අර තරම් සුළු කිරීම නැහැ. ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. හරිද? හරි. සටහන් කරගන්න. හරි ළමයි. ලියන්න ඉවරත් කියලා හිතනවා. මෙහෙම. දැන් අපි මෙච්චරලා කතා කළේ වර්ගජ සමීකරණවල මූල. දැන් අපි කලින් කතා කරේ වර්ගජ සමීකරණවල මූලවල එකතු හා මූලවල ගුණිතය සඳහා ප්‍රකාශන ගත්තා. අපි දැන් බලමු වර්ගජ සමීකරණවල මූලවල එකතු හා මූලවල ගුණිතය යෙදීම මොනවද කියලා. ඒකට අපි ටියුට් එක ගණන් ටිකක් හදමු. මුලින් බලන්න ටියුට් එකේ 16 වෙනි ගාන 16 වෙනි ගාන ඉවර කට්ටිය ටියුට් එකේ මේ ගණන් ටික හදාගෙන යන්න. පැහැදිලිද? හරි. 16 වෙනි ගානේ ගණන් 6ක් තියෙන කොටස් 6ක් තියෙනවා. ඒ කොටස් 6න් මම ඔයගලන්ට හදලා පෙන්නන්නම් කොටස් 3ක් විතර හදලා පෙන්නන්න. එතකොට ඔයගලන්ට තේරෙයි කොහොමද හදන්නේ කියලා. හරිද? 16 වෙනි ගාන. හරි. 16 වෙනි ගානට යන්න කලින් ඔය ගණන් වලට ඔයගලන්ට අදාළ වෙනවා මෙන්න මේ ප්‍රසාරණ ටික. මේ ප්‍රසාරණ ටික නෝට් කරගන්න. හරිද? ඒ කියන්නේ මේ විදිහට. alpha වර්ගය ධන beta වර්ගය කියන එකට අපිට ලියන්න පුළුවන්. alpha ධන beta ගේ සම්පූර්ණ වර්ගය. ඍණ 2යි alpha beta කියලා. හරි මේවා පාවිච්චි වෙනවා. ඊට පස්සේ alpha ඝණය ධන beta ඝණය කියන එකට අපිට ලියන්න පුළුවන් alpha ධන beta ගේ ඝණය. alpha ධන beta ගේ ඝණය ඍණ 3යි alpha beta වතාවක් alpha ධන beta කියලා. හරිද? ඊට පස්සේ alpha ඍණ beta ගේ සම්පූර්ණ වර්ගය කියන එකට ලියන්න පුළුවන් alpha ධන beta ගේ සම්පූර්ණ වර්ගය ඍණ 4යි alpha beta කියලා. හරිද? ඊට අමතරව මෙන්න මේ දෙකත් වැදගත් වෙනවා. alpha ඝණය ධන beta ඝණය කියන එක අපිට ලියන්න පුළුවන් alpha ධන beta ගේ alpha ධන beta වතාවක් alpha වර්ගය ධන beta වර්ගය alpha වර්ගය ධන beta වර්ගය ඍණ alpha beta. මේව ඉස්සරහට ඕනේ නේ. ඊට පස්සේ alpha ඝණය ඍණ beta ඝණය වෙනකොට අපි ලියන්න පුළුවන් alpha ඍණ beta වතාවක් alpha ධන beta alpha වර්ග ධන beta වර්ග ධන alpha beta. හරි? ඔය ටික නෝට් කරගන්න. මේ ටික ඉස්සරහට ඕන වෙනවා. හරි. දැන් බලන්න 16 වෙනි ගාන. 16 වෙනි ගාන. 16 වෙනි ගාන. 16 වෙනි ගාන මම 1යි 2යි 5යි කරන් අපි මෙච්චරලා කතා කරේ වර්ගජ සමීකරණවල මූල. දැන් අපි කලින් කතා කරේ alpha වර්ගය ධන beta වර්ගය. alpha වර්ගය ධන beta වර්ගය හොයන්න කියනවා මොකේද? අපි දැන් වර්ගජ සමීකරණවල ඍණ මූලවල එකතු වන තුනවල ගුණිතය යෙදීම සමානයි බිඳුව කියලා ප්‍රකාශනය කරනවා. මූල දෙක ඉන්නේ 16 වෙනි ගාන 16 වෙනි ගාන ඉවරකට බියට ලියාගන්න එක මේක හදාගෙන යන්න. සමානයි භාගයයි. 16 වෙනි ගානේ ගණන් 6ක් තියෙන කොටස් 6ක් තියෙනවා. තුන බෙදීම දෙකයි. කොටස් 6න් එහෙනම් alpha වර්ගය ධන beta වර්ගය කියලා හදලා පෙන්නන්න කොටස් 3ක් විතර හදලා පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද alpha ධන beta හදන්නේ කියලා. සම්පූර්ණ වර්ගය ඍණ 2යි alpha beta. එතකොට alpha ධන beta ගේ සම්පූර්ණ වර්ගය කියන්නේ 16 වෙනි ගානට යන්න කලින් ඔය ගණන් වලට ඔයගොල්ලන්ට අදාළ වෙනවා මෙන්න මේ දෙසතාවක් තුන බෙදීම දෙක නෝට් කරගන්න. හරිද? දෙකට දෙක කපලා ගන්න තුන ඉතුරු වෙනවා. alpha වර්ගය ධන beta වර්ගය කියන එක හතරයි. අපිට ලියන්න පුළුවන් alpha වර්ගය ධන beta ගේ ඊළඟට කියනවා alpha 4 වෙනි බලය ධන beta 4 වෙනි බලය හදන්න කියලා. alpha beta ගේ alpha 4 වෙනි බලය පාවිච්චි වෙනවා. ධන ඊට පස්සේ 4 වෙනි බලය alpha ඝණය ධන beta ඝණය කියන එක වර්ගය ධන beta වර්ගය කියන්න පුළුවන් සම්පූර්ණ වර්ගය alpha ධන beta ගේ ඝණය වර්ග beta වර්ග ධන beta ගේ ඝණය. එහෙනම් alpha වර්ග ධන beta වර්ගයේ සම්පූර්ණ වර්ගය කියන්නේ මෙතන ගන්න පුළුවන් මේක 121 බෙදීම 16 ඊට පස්සේ ඍණ alpha ඍණ beta වතාවක් alpha වර්ගය ධන beta වර්ගය alpha වර්ගය beta වර්ගය කියන්නේ මොකද්ද? alpha වර්ගය beta වර්ගය කියන එක සමාන වෙනවා
ඇල්ෆා බීටාගේ සම්පූර්ණ වර්ගය. හරිද? එහෙනම් ඊට අමතරව මෙන්න මේ දෙකක් අල්ලගත්තා. ඇල්ෆා ගණනය බීටා ගණනය කියන එක අපිට කියන්න පුළුවන් ඇල්ෆා ධන බීටාගේ ඇල්ෆා ධන බීටා වතාව 121 ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය ඍණ එතන අටෙන් වැඩි කරනවා 8 වරක් 9 ඍණ එක වෙනවා ඇල්ෆා බීටා 16 අන්තිම උත්තරේ ඉස්සරහට ඕනේ 49 වෙද්දී ඊපස්සේ ඇල්ෆා ගණය ඍණ බීටා ගණය වෙනකොට අපි ලියනවා ඇල්ෆා 4 වෙනි බලය දාන්න ඇල්ෆා ඍණ බීටා වතාව ඊපස් බලන්න ඇල්ෆා ධන බීටා ඇල්ෆා වර්ග ධන බීටා වර්ග ධන ඇල්ෆා බීටා හරි ඔය ටික නෝට් කරගන්න ඊපස්සේ ඉස්සරහට පස්වෙනි කොටස මේකේ ඇල්ෆා වර්ගය ඍණ 1 හරි වතාවක් බීටා වර්ගය ඍණ 1 මේක තමයි ගන්න බලන්න 16 වෙනි ගාන සුළු කරන්න බලන්න 16 ඇල්ෆා වර්ගය බීටා වර්ගය ඍණ වතාවක් ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය 16 වෙනි ගාන ධන 1 16 වෙනි ගාන මම ඇල්ෆා වර්ගය බීටා වර්ගය වෙනකොට දාන්න ගන්නවා මොකද්ද පළවෙනි ගාන මෙන්න මෙතනින් අපි ගත්තේ ඇල්ෆා බීටා කියන එක සමානයි 3 බෙදීම 2යි කොටස් දෙන්නේ ඇල්ෆා වර්ගය කියන එක බීටා වර්ගය ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය හොයන්න කියනවා මොකේද එහෙනම් ඇල්ෆා x වර්ගය වෙනකොට දාන්න 9 බෙදීම 4යි ඍණ ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කියන එක කලින් උත්තරය ආවා ඍණ 11 බෙදීම 4යි කියන මූල දෙක ඍණ වතාවක් ඍණ 11 බෙදීම 4යි කියන්නේ ධන 11 ඇල්ෆා ධන බීටා ලියා ගන්න ඕගොල්ලෝ ඇල්ෆා ධන බීටා කියන සමානයි භාගයයි ඇල්ෆා බීටා කියන සමානයි 5යි 5 ධන 1 බෙදීම 2යි එහෙනම් ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය කියන්නේ මේ ගණන් වලදී කරන්න ඕනේ ඕගොල්ලෝ ඇල්ෆා ධන ඒ කියන්නේ දීලා තියෙන ප්‍රකාශනය ඇල්ෆා ධන බීටා ගෙනුයි ඇල්ෆා බීටා ගෙනුයි හදා ගන්න බලන්න අර මම දුන්න ප්‍රසාරණ ටික ඔකට ඕන වෙයි එතකොට හැම ප්‍රකාශනයක්ම ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා වලින් ලියා ගන්න පුළුවන් නම් මේකෙන් එතෙන්ට ආදේශ කරලා උත්තරයට යන්න පුළුවන් දෙවතාව 3 බෙදීම 2 ගන්න බලන්න 20 අර දෙකට දෙක ආඩ 20 3 ඉතුරු වෙනවා එතකොට මෙතනින් එනවා ඍණ 11 බෙදීම 4යි කියලා හරි ඇල්ෆා වර්ගය ධන බීටා වර්ගය ඊළඟට කියනවා ඇල්ෆා 4 වෙනි බලය දන බීටා 4 වෙනි බලය හදන්න කියලා. ඇල්ෆා 4 වෙනි බලය දන බීටා 4 වෙනි බලය. ඕක සමාන වෙනවා ඇල්ෆා වර්ගය දන ඊළඟ 20. සම්පූර්ණ වර්ගය ඍණ 2යි ඇල්ෆා වර්ගය බීටා වර්ගය. එහෙනම් ඇල්ෆා වර්ග දන බීටා වර්ගයේ සම්පූර්ණ වර්ගය කියන්නේ මෙතනින් ගන්න පුළුවන් එක 121 බෙදීම 16යි ඍණ. දෙවතාවක් ඇල්ෆා වර්ගය දන බීටා වර්ගය. ඇල්ෆා වර්ගය බීටා වර්ගය කියන්නේ මොකද්ද? ඇල්ෆා වර්ගය බීටා වර්ගය කියන එක සමාන වෙනවා ඇල්ෆා බීටාගේ සම්පූර්ණ වර්ගය. එහෙනම් 20 තියෙනවා. එතෙන්ට ලියන්න පුළුවන් දෙවතාව. සමීකරණ දෙකක් දීලා දෙනවා. x වර්ග ධන 2යි ax ධන b එක සමීකරණයක්. එතකොට 121 සමානයි b ගන්න 16. මේකේ මූල දෙක ගන්නම් මම ඇල්ෆා බීටා කියලා. එතන 8න් වැඩි වෙනවා. මොන සමීකරණයක් දීලා තියෙනවා? x වර්ගය ධන අන්තිම උත්තරේ එනවා 3යි b x 9 වෙදීම 16 a. ඔයාගේ බිඳුව හතරෙන් බලන්න මම ගන්න ගැදරන්න දෙට කියලා. එහෙනම් බලන්න මේ ටික මුලින් හදා ගන්න. ඇල්ෆා ධන බීටා කියන්නේ මොකක්ද? ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ 2යි a. ඊට පස්සේ ඇල්ෆා බීටා කියන්නේ කොටස මේකේ. ඇල්ෆා බීටා කියන්නේ b. ගැමා ධන ඩෙල්ටා කියන්නේ ඇල්ෆා වර්ගය ඍණ 1 ඍණ 3යි b. වතාව ඩෙල්ටා කියන්නේ a බීටා වර්ගය ඍණ 1. අපිට කියන්නේ මොකද්ද? තමයි ඊළඟට අපිට කියන්නේ සමීකරණ වල මූල අතර වෙනස සමානයි. ඒ කියන්නේ එකිනෙක සමීකරණයේ මූල අතර වෙනස ඇල්ෆා වර්ගය සමීකරණ දෙකේම සමානයි. එහෙමනම් මෙන්න මේ බව පෙන්වන්න තියෙනවා. අපිට කියනවා ඇල්ෆා වර්ගය බීටා වර්ගය වෙනකොට දාන්න පුළුවන්. සමානද ගැමා ඍණ ඩෙල්ටා. අපිට මෙන්න මෙතනින් අපි ගත්ත ඇල්ෆා බීටා කියන එක සමානයි. වර්ගය කියන දෙකයි. ඇල්ෆා ධන බීටා කියන ඩෙල්ටාගේ සම්පූර්ණ වර්ගයට මම වර්ගයට වර්ග කරපේ. එහෙනම් ඇල්ෆා ඍණ බීටාගේ සම්පූර්ණ වර්ගය කියනවා. මෙන්න මම කියන්න පුළුවන්. ඇල්ෆා ධන බීටා වර්ගය සහ බීටා වර්ගය කියන එක කලින් උත්තරය ආවා ඍණ 11 බෙදීම 4යි කියලා. ඍණ වතාවක් ඍණ 11 බෙදීම 4යි. ඩෙල්ටා සම්පූර්ණ වර්ගය 4යි. ඍණ 4යි ගැමා ඩෙල්ටා. මෙතන උත්තරය එනවා. ඇල්ෆා ධන බීටා සම්පූර්ණ වර්ගය කියන්නේ 4යි ඒවා 20යි 20 4 කියන්නේ 5යි 4 ධන එක කියන්නේ 6යි. ඇල්ෆා බීටා කියන්නේ b. b. මේ ගණන් වලදී ගන්න ඕනේ. ඕගොල්ලෝ ඇල්ෆා ධන b. ඒ කියන්නේ දීලා තියෙන ප්‍රකාශනය ඇල්ෆා ධන බීටා ගෙනුයි ඇල්ෆා බීටා ගෙනුයි හදා ගන්න බලන්න. අර මම දුන්න ප්‍රසාරණ ටික ඔකට ඕන වෙයි. ඒතකොට හැම ප්‍රකාශනයක්ම ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා වලින් ලියා ගන්න පුළුවන් නම් මේ b වල ආදේශ කරලා උත්තරේ ගන්න b. පැහැදිලිද? මම බලන්න එකක් පිට ගත්තාම මෙතනින් එනවා. හරි. ඊළඟට 20. a ධන 1යි. මෙතනින් b එකක් පිටට ගත්තාම එනවා 9යි b ධන 4යි. ඔක තමයි උත්තරය. ඊළඟ 27. බෝඩ් එකේ තියෙන එක කොහොමද කොපි කරගෙන යන්න එපා. ඕගොල්ලෝ ගාන මුලින් හදන්න ඊට පස්සේ වීඩියෝ එකේ හරි හදන එක බලන්න ඕගොල්ලෝ වැරදි හදාගන්න. හරි 27 ඊළඟ 27 20 තියෙන්නේ
මෙහෙම 27 වෙනි ගානේ තියෙන්නේ ax වර්ග ධන bx ධන c සමානයි b කියන සමීකරණයේ එක් මූලයක් අනෙක් මූලයේ වර්ගය. x වර්ග ධන 2යි ax ධන b මූලයක් අනෙක් මූලයේ වර්ගය නම්. ඒ කියන්නේ ax වර්ග ධන bx ධන මේකේ මූල දෙක ගන්නම් මම alpha beta කියලා. තව සමීකරණයක් තියෙනවා කියනවා x වර්ගය ධන ධනයි bx සමානයි බිඳුව ධන a. මේක alpha මේක මූල දෙක අනෙක් මූලයේ වර්ගය නම්. එකක් alpha නම් එහෙනම් මට මේක මුලින් හදාගන්න. alpha ධන beta කියන්නේ මොකක්ද? alpha ධන beta කියන්නේ alpha ධන alpha වර්ගය කියන්නේ මොකක්ද? කියන්නේ ඍණ දෙකයි b බෙදීම a. alpha beta කියන්නේ මොකක්ද? alpha වතාවක් alpha වර්ගය. ඒකම ධන delta කියන්නේ මොකක්ද? සමාන වෙනවා b c බෙදීම a. ඒවා delta කියන්නේ. දැන් එහෙනම් කරන් තියන්නේ අපිට කියන්නේ මොකද්ද? අපිට කියන්නේ සමීකරණවල මූල අතර වෙනස සමාන නම්. ඒ කියන්නේ එකිනෙක සමීකරණයේ මූල අතර වෙනස අල්ෆා උක්ත කළාම මොකද වෙන්නේ? සමීකරණ දෙකේම සමාන වෙනවා. c බෙදීම. එහෙමනම් මෙන්න මේ බව පෙන්වන්න තියෙන්නේ. එහෙනම් තුනෙන් කියනවා ඇල්ෆා ඍණ බීටා ඒක ආදේශ කරනකොට සමානයි ගැමා ඍණ ඩෙල්ටා. කියන්නේ ඇල්ෆා ඍණ බීටාගේ සම්පූර්ණ වර්ගය කියන එක සමාන වෙනවානේ. බලය ගැමා ඍණ ඩෙල්ටාගේ c බෙදීම ඒකේ දෙපැත්ත වර්ග කරපේ. ඇල්ෆා ඍණ බීටාගේ සම්බන්ධය වර්ගය කියනවාද? මේක මම ලියන්න පුළුවන්. ඇල්ෆා ධන බීටාගේ මේක ප්‍රසාරණදී මම දුන්නා. මේක ලියන්න 4යි ඇල්ෆා බීටාගේ තුනෙන් එකක් ගන්නවා ගැමා ධන ඩෙල්ටාගේ සම්පූර්ණ වර්ගය. c බෙදීම 4යි ගැමා ඩෙල්ටා. මේ විදිහට දර්ශකන දෙකේ සම්පූර්ණ වර්ගය කියන්නේ 4යි ඒක වලයක් තියෙනවා. මේ බල දෙක තර වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙක බෙදීම ඇල්ෆා බීටා කියන්නේ b. එහෙනම් 4යි b. b බෙදීම සමානයි ගැමා ධන ඩෙල්ටාගේ සම්පූර්ණ වර්ගය කියන්නේ 9යි b වර්ග. ඍණ 4යි a. මම මේක a අකුරු ටික ඔක්කොම එක පැත්තට ගෙනවා b අකුරු ටික ඔක්කොම එක පැත්තට ගෙනවා 4යි a වර්ගය ඍණ 4යි a ධන 4යි a 9යි b වර්ග ධන 4යි b මම 4යි එකක් පිට ගත්තා මෙතනින් එනවා a ධන 1යි මෙතනින් b එකක් පිට ගත්තාම එනවා 9යි b ධන 4යි ඔක තමයි ඊළඟ බලන්න 46 ඊළඟ 27 46 බෝඩ් එකේ තියෙන එක කොයිලකට කොපි කරගෙන යන්න එපා. ඕගොල්ලෝ ගාන මුලින් හදන්න ඊට පස්සේ වීඩියෝ එකේ හදන එක බලන්න ඕගොල්ලන්ගේ වැරදි හදාගන්න. 46 27 ඊළඟට. මේක හොඳ ගානක්. හරිද? 46. 46 ගාන හොඳට කියව ගන්න. ගානේ තියෙන්නේ සමීකරණ දෙකක් දීලා තියෙනවා 27. 27 මූලක ඇල්ෆා බීටා කියලා දෙනවා. අනිත් එකේ මූල ගැමා ඩෙල්ටා කියලා. එතකොට කියන මෙන්න මෙහෙම මූලයක් අනෙක් මූලයක් හතරක් ඒ කියන්නේ පද හතරක් දීලා කරන්නේ ඒකේ සුළුලියක් අනේ වර්ගයේ වතාවක් b ඍණ c ගේ සම්පූර්ණ වර්ගය කියලා පෙන්වන්නේ. x ධන c මේක. ඒතකොට ගොඩක් ළමයි කරන්නේ මේ පද හතරම x වර්ග පද හතරම සුළු කරනවා. ඉතින් ඕක සුළු කරද්දී ඔතෙන් යනවා විනාඩි 15ක් 20ක් විතර. සමානයි. ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මේක හදන. ඒක හොඳට බලා ගන්න. අනෙක් මූලයේ වර්ගය නම් එකපාරින් වැඩේ අල්ල ගන්න. එතකොට ඕන දෙයක් ඕගොල්ලන්ගේ ඒ කියන්නේ මේ වගේ ගානක් alpha alpha වර්ගයට කියන හදා ගන්න. හරිද? alpha වර්ගය කියන්නේ මොකක්ද? සරලයි. වෙන b පොඩි තියරියක් තියෙන්නේ සුළු කිරීම සෑහෙන ලේසියි. alpha වතාවක් alpha වර්ගය සෑහෙන ලේසියි. ඒ කියන්නේ alpha ගණය සමාන වෙනවා c බෙදීම alpha beta નો x වර්ගය දන එහෙම කරන්නේ ඒක සමාන බිඳුවේ මූල. එහෙනම් x වර්ගය දන මෙතන ගන්න x මෙතනින් alpha උක්ත කරගන්න. මෙතනින් alpha උක්ත කළාම මොකද වෙන්නේ? alpha කියන එක සමාන වෙනවා c බෙදීම තමයි alpha beta කියන්නේ. තුනෙන් එක්වෙනි බලය. x වර්ගය දන acx. එතකොට මෙතනින් එනවා x වර්ගය දන බෙදීම acx. තුනෙන් එක්වෙනි බලය x වර්ගය දන ac බෙදීම a1. සමානයි බිඳුවේ මූල දෙක දෙනවා. මොකක්ද? අනිත් එක ඩෙල් වර්ගය. සමානයි මුලින්ම ඔයගොල්ලෝ කරගන්න. alpha ධන beta c බෙදීම a alpha ධන beta. තුනෙන් එක්වෙනි බලය ඍණ ab ධන c බෙදීම සමාන වෙනවා. මේ විදිහට දර්ශක දෙකක් දර්ශකයක එක සමාන බලයක වලයක් තියෙනවා. c බල දෙක ගුණ වෙන්න ඕනේ. ඒවා ඩෙල්ටා සමාන වෙනවා. සමානයි. එකට b බෙදීම. දැන් මෙතන දීලා තියෙනවා ප්‍රකාශනයක් alpha ඍණ ගැමා. beta ඍණ ගැමා. alpha ඍණ ඩෙල්ටා. beta ඍණ ඩෙල්ටා. කොහොමද දීලා තියෙනවා? මම කරන්නේ මේ කොටස් දෙකෙන් දෙක අරගෙන මේක සුළු කරගන්නවා. එතකොට මේක සුළු කරද්දී මොකද වෙන්නේ? මෙතන එනවා alpha beta. හරිද? alpha beta. ඊළඟ බලන්න 46 ගැමා වතාවක් alpha ධන beta. 46. ධන ගැමා වර්ගය. ඔක එකක්. අනිත් පැත්ත සුළු කරාම එනවා alpha beta. ඍණ ඩෙල්ටා වතාවක් alpha ධන beta. ධන ඩෙල්ටා වර්ගය. හරිද? දැන් alpha beta වෙනකොට එකයි කියලා දාන්න පුළුවන් alpha ධන beta වෙනකොට ඍණ ab කියලා දාන්න පුළුවන්. එතකොට මෙතන ගාන හොකට කරව ගන්න. ගානේ තියෙන සමීකරණ දෙකක් දීලා තියෙනවා. b ගැමා
ධන ගැමා වර්ග. එකක මූල ඇල්ෆා බීටා කියලා දීලා තියෙනවා. අනිත් එකේ මූල ගැමා ඩෙල්ටා කියලා දීලා තියෙනවා. එතකොට කියලා මෙන්න මෙහෙම ප්‍රකාශන හතරක්, ඒ කියන්නේ පද හතරක් දීලා ඒකේ සුළු කිරීම ඒ වර්ගයේ වතාවක් B ඍණ C ගේ සම්පූර්ණ වර්ගය සමාන කරනවා. මේකත් විසඳනවා. ඒතකොට ගොඩක් ළමයි කරන්නේ මේකෙත් වරහට වැඩි කරනවා. පද හතරක් ඕනේ නැහැ. පද හතරම සුළු කරනවා. ඉතින් ඕක සුළු කරද්දී ඔතෙන් යනවා මේක මෙන්න මේ ඩොඩා ලේසියෙන් දෙන්න එක හදන්න. ඒක හොඳට බලාගන්න. මූලයක් වෙනවා. අහගෙන ඉන්න. යා මේකේ මූලයක් අපාරෙන් වැඩි අල්ලගන්න වෙනවා. තාම ඕන දෙයක් ඕගලන්ට. මූලය වගේ සමීකරණය තෘප්ත කරගන්න පුළුවන්. ඒ කියන්නේ මූලය ආදේශ කළාම සමීකරණයේ බිඳුවක් වෙනවා. පොඩි තියරියක් දෙන්න. සුළු කිරීම සෑහෙන ලේසි. x වර්ගය ඍණ 5x ධන 6 සමාන බිඳුවයි. ඔගේ මූල දෙක වෙන්නේ x සමානයි 3යි x සමානයි x වර්ගය තමයි ab x සමානයි 2 කියන මේකට ආදේශ කරලා බලන්න. x සමානයි 2 කියන මේකට ආදේශ කළාම දෙවලක් දෙක 4යි ඍණ 10යි ධන 6යි 6 4 10 ඍණ 10යි බිඳුව වෙනවනේ. ඒ කියන්නේ මූල සමීකරණයට නැවත ආදේශ කළාම සමීකරණය තෘප්ත කරනවා. x වර්ගය තමයි ac බිඳුවක් කරනවා කියන එක. එහෙනම් මේ ගැමා කියන එක මේකට ආදේශ කරලා මට ප්‍රකාශනයක් හදාගන්න පුළුවන් මේ විදිහට. ගැමා වර්ග තමයි ac ගැමා x ධන 1 ධන 1 සමාන වෙනවා. මූල දෙක දීලා තියෙනවා. ගැමා හේතු විදිහට යන්න මූලය මම ඔයගොල්ලෝ කරගන්න ඇල්ෆා ධන බීටා මූල මගින් ඇල්ෆා ධන බීටා සමාන වෙනවා ඍණ a බීටා. ඇල්ෆා බීටා සමාන වෙනවා 1ට. ගැමා ධන ඩෙල්ටා කියන එක සමාන වෙනවා සමීකරණය ac. එහෙනම් මෙතනින් ගැමා වර්ගය කියන එක උත්තර කරන්න. ගැමා වර්ගය සමානයි ඍණ ac ගැමා. දැන් මෙතන දීලා තියෙනවා ප්‍රකාශනයක්. ඔය විදිහට ඩෙල්ටා වර්ගයට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඩෙල්ටා වර්ගය ධන ac ඩෙල්ටා ධන 1 සමානයි බිඳුවයි ඇල්ෆා ඍණ ඩෙල්ටා. මෙතනින් ගන්න පුළුවන් ඩෙල්ටා වර්ගය කියන එක සමානයි ඍණ ac ඩෙල්ටා ඍණ ac ඩෙල්ටා. මම කරන්නේ මේ දෙකයි කොටස් දෙකෙන් දෙක අරගෙන මොකද කරන්නේ? එතකොට මේක සුළු කරලා මේ සමීකරණය ගන්නවා ඇල්ෆා බීටා කියලා. හරිද? හරිද? සමීකරණ ගත්ත මම 1 කියලා. ඍණ ගැමා සමීකරණේ ඇල්ෆා ගැමා වර්ගයේ තියෙන තැනට මේකයි ඩෙල්ටා වර්ගයේ කියන තැනට මේකයි ආදේශ වර්ගය. ඔච්චරයි තියෙන්නේ. ඕකේ එකක්. එටි වගනවා. අනිත් පැත්ත සුළු කරාම වෙනවා ඇල්ෆා බීටා ඍණ ඩෙල්ටා වතාවක් ඇල්ෆා ධන බීටා. හරිද? දැන් ආදේශ කරමු. 1 ධන ඩෙල්ටා වර්ගය. 1 ධන දැන් ඇල්ෆා බීටාට 1යි කියලා දාන්න පුළුවන්. ඇල්ෆා ධන බීටාට ඍණ ab කියලා දාන්න පුළුවන්. එතකොට මෙතන එනවා 1 ධන ab ගැන. ඒක එහෙම කියන්න. ගැමා වර්ගය වෙනකොට ආදේශ කරනවා ඍණ ac ගැමා ඍණ 1. අනිත් එක ඍණ ac ගැමා ඍණ 1යි. ධන එහා පැත්තට ආදේශ කරනවා මම 1 ධන ab ඩෙල්ටා වර්ගය. ළමයි සාමාන්‍යයෙන් කරන්නේ මේකත් විසඳ ඩෙල්ටා. හරිද? මේකෙත් වරහට වැඩි කරනවා. එහෙම කරන්න ඕනේ නැහැ. ධන එකක් කපලා තියෙනවා කරන්නේ. ඍණ 1කට ධන එකක් කපලා යනවා. මෙන්න මේක අයත කරගන්න පුළුවන් ගැමා හා ඩෙල්ටා කියන එක මේ සමීකරණයේ මූලයක් වෙනවා නම් ගැමා මේකේ මූලයක් වෙනවා නම් ඩෙල්ටා මූලයක් වෙනවා. ඒකත් එක්කම පිටලා ගන්න. මූලය වගේ සමීකරණය තෘප්ත කරන්න ඕනේ. ඒ කියන්නේ මූලය ආදේශ කළාම සමීකරණයේ බිඳුවක් වෙනවා. උදාහරණයක් පෙන්නන්න මම පිටර ගන්නවා x වර්ගය ඍණ 5x ධන 6ක් සමානයි බිඳුව. ඔගේ මූල දෙක වෙන්නේ x සමානයි 3යි x සමානයි 2යි. දැන් x සමානයි 2 කියන එක මේකට ආදේශ කළා බලන්න. x සමානයි 2 කියන එක මේකට ආදේශ කළාම දෙවලක් දෙක 4යි ඍණ 10යි මේක උඩ 4යි 10යි බිඳුව වෙනවනේ. ඒ කියන්නේ මූලය සමීකරණයට නැවත ආදේශ කළාම සමීකරණය තෘප්ත කරනවා. ඒ කියන්නේ සමීකරණය බිඳුවක් කරනවා ගැමා ඩෙල්ටා. එහෙනම් මේ ගැමා කියන එක මේකට ආදේශ කළා මට ප්‍රකාශනයක් හදාගන්න පුළුවන් මේ විදිහට. ගැමා වර්ගය ගැමා ඩෙල්ටා වතාවක් b ඍණ c 1 සමාන වෙනවා බිඳුවට. ගැමා ඩෙල්ටා කියන්නේ එකන්න. එහෙනම් ඒ වර්ගය වතාවකින් b ඍණ c ගේ මූල වර්ගය සම්පූර්ණ වර්ගය. සමීකරණය තෘප්ත කරයි. වරහන් සුළු කරන්න ඕනේ නැහැ. අතනින් මෙතෙන්ට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. ටක් ගාලා සුළු කිරීම ලේසියලා උත්තරයට යන්න පුළුවන්. සමීකරණය තෘප්ත කරයි. ලියගන්න මෙතනින් ගැමා වර්ගය තෘප්ත කරන්න. එතනින් ගැමා වර්ගය සමානයි ඍණ ac ගැමා ඍණ 1. ඔය විදිහට ඩෙල්ටා වර්ගයට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඩෙල්ටා වර්ගය බලමු 51 ඩෙල්ටා ධන 1 සමානයි බිඳුවයි. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් ඩෙල්ටා වර්ගය කියන එක සමානයි ඍණ ac ඩෙල්ටා 51. ඍණ ac ඩෙල්ටා මේකත් හොද ගන්නවා. මූල අතර අනුපාතය දීලා තියෙනවා. හරි මූල අතර අනුපාතය මේක දීලා. මොකද කරන්න ඕනේ? x වර්ග ධන මේ සමීකරණය ගන්නම් 1 කියලා. x වර්ග ධන bx ධන ගත්ත මම 1 කියලා. ඔය සමීකරණේ ගැමා වර්ගයේ තියෙන තැනට මේකයි ඩෙල්ටා වර්ගයේ කියන තැනට මේකයි ආදේශ කරන්නේ. සමානයි බිඳුව සමීකරණේ මූල දෙක දීලා තියෙනවා ඇල්ෆා බීටා කියලා. ඇල්ෆා බීටා කියලා අපි ගමු. මූල අතර අනුපාතය දීලා තියෙනවා ලැම්ඩාට මියු ආදේශ කරනවා. ඒ කියන්නේ 1 ධන ඇල්ෆා බෙදීම බීටා කියන එක 1 ධන සමානයි ab ගැමම මියු. ඔක තමයි දීලා තියෙන්නේ මූල අතර අනුපාතය කියන්නේ ඔක.
මේ ගාන ස්ටෙප් ටිකක් තියෙනවා මේ ක්‍රමය අල්ලගන්න. මේ ක්‍රමය පුරුදු වුණාම ගැමා වර්ගය වෙනකොට ආදර්ශ කරනවා ඍණ AC ගැමා ඍණ එක විදිහට හදන්න පුළුවන්. හැබැයි දිග් ගැස්සෙනවා. දැන් මේ ස්ටෙප් ටිකට පුරුදු වුණාම කොටස් තුනකින් විතර උත්තරේට යන්න පුළුවන්. නැත්තම් කරන්නේ ඔයගොල්ලෝ කිසි කල්පනාවක් නැතුව හැමතැනින්ම එක එක සමීකරණ ගන්නවා. එතකොට තමයි මේ ගාන හදාගන්න බැරුව පැටලෙන්නේ. ඒකින්ද ස්ටෙප් ටික හරියට අල්ලගන්න. ගැමා එකක් විතර ගමන් ගැමාගේ ගාවක් ඕන විදිහකට හදන්න පුළුවන්. හරි. හරි බලන්න. ඇල්ෆා බීටා සමානයි ලැම්ඩා බෙදීම මියු. ඒකකුත් එක්ක මේක දත්ත විදිහට ගන්න පුළුවන්. ඇල්ෆා දන බීටා කියන්නේ. මොකද්ද ඇල්ෆා දන බීටා කියන්නේ? ඍණ b. මෙතනත් එහෙමයි. බීටා කියන්නේ මොකද්ද? සමානයි. මෙතනත් මම බීටා ගන්නවා b නෑ. මම කරන්නේ මෙච්චර. මෙතනින් ඇල්ෆා කියන එක උක්ත කරනවා. ඇල්ෆා කියන එක උක්ත කළාම මොකද වෙන්නේ? ලැම්ඩා බීටා බෙදීම මියු. හරිද? b ඍණ. හරිද? ඒක ආදේශ කරනවා මෙතන. ඒක මෙතෙන්ට ආදේශ කළා මොකද වෙන්නේ? ලැම්ඩා බීටා. එතකොට මේක ඔන්න ලියන්න පුළුවන් නේද? a වර්ගය ධන බීටා සමාන වෙනවා b ට. ඔතනින් පොදු හරයක් ගන්න ඩෙල්ටා. එතකොට මෙතනින් එනවා a වර්ගය ගැමා ඩෙල්ටා මියු වතාවක් බීටා සමාන වෙනවා ගන්න. a වර්ගය ගැමා ඩෙල්ටා වතාවක් b ඍණ c ගේ හරයක් ගත්තා. ඒක සම්පූර්ණ කියන්න ගැමා ඩෙල්ටා කියන්නේ එකයි. එහෙනම් ඊට පස්සේ ලැම්ඩා වතාවක් මියු වතාවක් බීටා කියන එක සමාන වෙනවා b මියු එකනේ. එහෙනම් මෙතන වරහන් සුළු කරන්න ඕනේ නැහැ. අතනින් මෙතෙන්ට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. ලැම්ඩා දන මියු ටක් ගාලා සුළු කිරීම ලේසියි. ආදේශ කරන්න යන්න පුළුවන්. හරි. ලියාගන්න ඊළඟට 51 හදන්න. ඇල්ෆා කියන එක මට ලියන්න පුළුවන් මෙතන. හරිද? ඇල්ෆා කියන එක ලියන්න පුළුවන්. ලැම්ඩා බීටා බෙදීම මියු වතාවක් බීටා සමානයි b. බලමු 51. එහෙනම් ඔතනින් එනවා ලැම්ඩා මියු බෙදීම බීටා වර්ග සමානයි b කියලා. දැන් ආයෙත් යන ලැම්ඩා මියු බීටා වර්ගයට මෙතනින් ආදේශ කරන්න. මේකත් හොද වර්ග මූල අතර අනුපාතය දීලා තියෙනවා. හරිද? මූල අතර අනුපාතය මේක දීලා තියෙනවා. ලැම්ඩා ධන මියුගේ x වර්ග ධන bx ධන b වර්ග සමානයි b. x වර්ග ධන b මෙතන මියුට මෙතන එක මියුවක් කපලා යනවා. උත්තර එනවා ලැම්ඩා b වර්ග x වර්ග ධන x ධන b. b වතාවක් ලැම්ඩා ධන සමානයි බිඳුව සමීකරණේ මූල දෙක දීලා තියෙනවා ඇල්ෆා බීටා කියලා. ඔක එන්න ඕනේ දීලා ඇල්ෆා බීටා කියලා අපි ගමු. මූල අතර අනුපාතය දීලා තියෙනවා ලැම්ඩාට මියු කියලා. ඒ කියන්නේ එතන එනවා ඇල්ෆා බෙදීම බීටා කියන එක ලැම්ඩා සමානයි ලැම්ඩා බෙදීම මියු සම්පූර්ණ වර්ගය. ඔක තමයි දීලා තියෙන්නේ මූල අතර අනුපාතය කියන්නේ ඕක. හරි. මේ ගාන ස්ටෙප් ටිකක් තියෙනවා මේ ක්‍රමය අල්ලගන්න. මේ ක්‍රමය පුරුදු වුණාම සතිය නැත්තම් සමහරු කරන්නේ සතිය ක්ලාස් එකේ මේක එක විදිහට හදන්න පුළුවන්. හැබැයි දිග් ගැස්සෙනවා. දැන් මේ ස්ටෙප් ටිකට පුරුදු වුණාම ඕගොල්ලන්ට තුනකින් කොටස් තුනකින් විතර උත්තරේට යන්න පුළුවන්. වර්ගජ ශ්‍රිතේක කරන්නේ ඕගොල්ලෝ කිසි කල්පනාවක් නැතුව හැමතැනින්ම එක එක සමීකරණ විදිය. එතකොට තමයි මේ ගාන හදාගන්න පරිණාමන ඇසුරෙන් වර්ගජ ස්ටෙප් ටික හරියට අල්ලගන්න. ඒක අල්ලගත්තාම මේ වගේ ගාන පොදු මොකද හදන්න පුළුවන්. ඔය අවස්ථා තුන කවර් කළාම වර්ගජ සමීකරණ ඇල්ෆා බීටා සමාන ලැම්ඩා බෙදීම මියු. තවත් මේකෙන් දත්ත විශ්ල ගන්න පුළුවන්. ඇල්ෆා ධන බීටා කියනවා. මොකක්ද මේක තමයි වර්ගජ ශ්‍රිතහා සමීකරණ වලින් කරපු කොටස් වලින් කියන්නේ මොකක්ද? ලබන සතිය ස්පීඩ් ටෙස්ට් එකක් දෙනවා. දැන් මේ සතිය ස්පීඩ් ටෙස්ට් එක දුන්නා නම් මම ටික දෙනා එකක් ලියුවා. එතන ඇල්ෆා කියන එක අනිත් එක කරුණා කරලා ඒක ලියලා එවන්න මම හදලා අඩුපාඩු කියන්නම් ඔයගොල්ලන්ට. බෙදීම මියු. ටියුට් එකේ ගොඩක් දුරට හදන්න පුළුවන්. ඒක ආදේශ කරනවා වල පරිණාමන කියන ටිකයි පොදු මූල කියන ටිකයි නැතුව ඒක ඔක්කොම ටික ඔයගොල්ලන්ට හදන්න පුළුවන් දැනට කරපු ඉන්නේ. හොඳට ටියුට් එකේ ගන්න ටික හදන්න සමාන කොටස් ටික හරියට බලාගන්න. එතන පොදු හරයක් ගන්න. එතකොට මෙතන ඊළඟ දවසේ අපි ක්ලාස් එක කරමු. ස්පීඩ් ටෙස්ට් එකක් දෙනවා. ඒක අපිට තියාගන්න. බීටා සමාන අනුපාඩුවක් හරි මොනවත් ප්‍රශ්නයක් හරි තියෙනවා නම් මට කතා කරලා අහන්න. හරිද? පොදු හරයක් ගත්තා. ඒක ටියුට් එක ගන්න ටික හදන්න පොදු හරයක් ගත්තා. හරි. සුබ දවසක්. ඊට පස්සේ ලැම්ඩා ධන මියු වතාවක් බීටා කියන එක සමාන වෙනවා b මියුට. එහෙනම් මෙතනින් බීටා කියන එක සමාන වෙනවා b මියු බෙදීම ලැම්ඩා ධන මියු. ඕක ආදේශ කරන්න එතෙන්. සරල දෙයක් තියෙනවා. දැන් ඇල්ෆා කියන එක මට ලියන්න පුළුවන් මෙතනින්. හරිද? ඇල්ෆා කියන එක ලියන්න පුළුවන් ලැම්ඩා බීටා බෙදීම මියු වතාවක් බීටා සමානයි b කියලා. එහෙනම් ඔතනින් එනවා ලැම්ඩා මියු බෙදීම බීටා වර්ග සමානයි b කියලා. දැන් ආයෙත් යන ලැම්ඩා මියු බීටා වර්ගයට මෙතනින් ආදේශ කරන්න b වර්ග මියු වර්ග බෙදීම ලැම්ඩා ධන මියුගේ සම්පූර්ණ වර්ග සමානයි b. මෙතන මියුට මෙතන එක මියුවක් කපලා යනවා. උත්තර එනවා ලැම්ඩා b වර්ග සමානයි b වතාවක් ලැම්ඩා ධන මියුගේ සම්පූර්ණ වර්ග. ඔක එන්න ඕනේ දීලා තියෙනවා. හරි. මෙතන b එකකුත් කපලා යනවා. එතන b එකට මෙතන එකක් කපලා යනවා. එතන එනවා ලැම්ඩා b සමානයි ලැම්ඩා ධන මියුගේ සම්පූර්ණ වර්ග කියලා. පැහැදිලිද හදන විදිහට? හරි.
එහෙනම් මෙතනින් මම අද කියන්නේ මේ සතිය ක්ලාස් එක කියන්නේ මේ සතිය ක්ලාස් එක ඉවර කරනවා. එතකොට අපි දැන් වර්ගජ ශ්‍රිත කතා කළා, වර්ගජ සමීකරණ වලත් මූල ටික කතා කළා. ඕගොල්ලන්ට තියෙන්නේ තව වර්ගජ ශ්‍රිතයක මූල දෙක දන්නවා නම් හරිද? මූල එකතුව හා මූල ගුණිතය දන්නවා නම් එතනින් වර්ගජ සමීකරණය ගොඩනගන විදිය, ඊට පස්සේ මූලවල පරිණාමන ඇසුරෙන් වර්ගජ සමීකරණය ගොඩනගන විදිය, ඊට පස්සේ වර්ගජ සමීකරණයක පොදු මූල. ඔය අවස්ථා තුන කවර් කළාම වර්ගජ සමීකරණ සහ ශ්‍රිත කියන පාඩම ඉවර වෙනවා. ඕගොල්ලන්ගේ සම්පූර්ණ ලකුණු 100ක කොටස කවර් වෙනවා. මේ වෙනකම් වර්ගජ ශ්‍රිත හා සමීකරණ වලින් කරපු කොටස් වලින් ලබන සතිය ස්පීඩ් ටෙස්ට් එකක් දෙනවා. දැන් මේ සතිය ස්පීඩ් ටෙස්ට් එක දුන්නා මම ටික දෙනා එකක් ලෙව්වේ. අනිත් අය කරුණා කරලා ඒක ලියලා එවන්න. මම හදලා අඩුපාඩු කියන්නම් ඕගොල්ලන්ගේ. ටියුට් එකේ ගොඩක් දුරට හදන්න පුළුවන්. හරි මූලවල පරිණාමන කියන ටිකයි පොදු මූල කියන ටිකයි නැතුව ඊටු ඔක්කොම ටික ඔයගලන්ට හදන්න පුළුවන් දැනට කරපු එකයි. හොඳට ටියුට් එකේ ගණන් ටික හදන්න කරපු තියරි කොටස් ටික හරියට බලා ගන්න. ඊළඟ දවසේ අපි ක්ලාස් එක කරමු. ස්පීඩ් ටෙස්ට් එකක් දෙනවා. ඒක මතක තියාගන්න. මොන හරි අඩුපාඩුවක් හරි මොන හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් මට කතා කරලා අහන්න. ටියුට් එක ගණන් ටික හදන්න හොඳට වැඩ කරන්න. හරි? සුබ දවසක් හැමෝටම.